මම ලාල් විජේනායක අද මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ අපේ දේශපාලනයේ ඉතා වැදගත් සම්දිස්ථානයකදී. මේ මැතිවරණය මම හිතන්නේ ඓතිහාසික මැතිවරණයක් වෙනවා. මොකද අද ආණ්ඩුව විසින් වැඩ කරන ආකාරය දිහා බැලුවම ඉතා වැදගත් සමාජයේ විශාල අර්බුද වලට තුඩු දෙන්න පුළුවන් කාර්යයන් සඳහා උන් අත ගහලා තිබෙනවා. එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා කියන එක. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න යනවා කියන එක. ඒ වගේම අද සම්පූර්ණ මෙතෙක් අනුගමනය කළා වූ ප්‍රතිපත්ති වෙනස් කරන සුළු. මොකද අපි දැක්ක පටන් ගත්තෙම වැලි පර්මිට් නැතුව ඕනතරම් ගෙනියන්න අවසර ලැබෙන ආකාරයට කටයුතු කිරීම. අවසාන තරම් තියෙන ප්‍රයෝජන තමයි කලාක්ෂපවත්වන්තයත් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ආරක්ෂිත ප්‍රදේශ හැටියට ලකුණු කරලා තිබෙන ප්‍රදේශ ගණනාවක් එයින් නිදහස් කිරීම. ඒ කියන්නේ අර MCC ගිවිසුමේ තියෙන ආකාරයට රජයේ ඉඩම් ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත්වීම තමයි ඒකෙන් සිදු වෙන්නේ. ඒ අතරතුර නොයෙකුත් දැන් කැපිපෙනෙන සිද්ධිය තමයි හැම එකකම චෝදනා තියෙන පුද්ගලයා අන්තිම පැමිණිලිකාරය චෝදනා තුලිත බවට පත් වෙනවා. අපි දැක්කා සිද්ධි ගණනාවකට ඇවන්ගාඩ් සිද්ධියත් ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. චෝදනා කරපු පුද්ගලයන් ගෙනල්ලා ප්‍රශ්න කරලා හිරිහැර කරනවා. හරි. අර චුලිතෙන් දැඩි මහ පරිමාණයේ දූෂිතෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන ආකාරයට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න රාශියක් නිසා වැදගත් ප්‍රශ්න රාශියක් නිසා මේ මැතිවරණය ඉතාමත්ම වැදගත් මැතිවරණයක් වෙනවා. මගේ නම අශෝක් පීරිස්. මම හිටපු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අවුරුදු 8ක් 9ක් මම අමාත්‍යාංශ 3ක ලේකම් විදිහට හිටියා. ඊට පස්සේ පළාත් පාලන සීමා නිර්ණය විමර්ශන කොමිසමේ සභාපති විදිහට කටයුතු කරා. එතකොට මේ දැන් අර ඉඩම් අමාත්‍යාංශ ලේකම් විදිහට අපි දන්නවා අර 2001 5 කියලා චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබුණා රජයේ වනාන්තර ආරක්ෂා කරන. මම මේ කියන්නේ දැන් මේ අලුත් ආණ්ඩුව බලයටපත් වෙලා අලුත් ජනාධිපතිතුමා බලයටපත් වෙලා රට ආපස්සට හැරෙන්නයි යන්නේ. එහෙම අනතුරක් රටේ තියෙනවා. 1 2 ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයෙන් එළියට යන්න යන බවක් අපිට පේනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යම් ප්‍රමාණයකට ඔය යහපාලන කාලේ තිබුණා නම් ඒකත් අහෝසු වෙමින් ඒක සංකෝචනය වෙමින් කරමින් කටයුතු කරන බවක් තමයි පේන්නේ. ඒතර ඒකක් තමයි මෙතුමා කියපු අර වැලි බලපත් තුන මෙතේ වැලි ප්‍රමාණය කරන්න අවසර දෙන එක. දැන් මේ වෙලාවේ මාධ්‍ය වලින් ගියොත් මහවැලිගඟ මනම්පිටිය පාලම ගාව සාමාන්‍ය ලොකු ට්‍රක් රථ 1000ක් නවත්තලා ඇති. ගඟේ වැලි ගන්න. විශාල ලොකු ජාවාරමක් වෙනවා. ඒතර මේක කරන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයෙක් තමයි මේක පිටිපස්සින් වැලි ජාවාර. ඒතර එයාට කිසිම තහනමකින් අවසරේ මේ බලපත්‍රයෙන් තොර වැලි අදින්න දෙන ඕන තරම්. එතකොට මේ පැත්තෙන් ලංකාවේ තියෙනවා ගංගාධාර 106ක් මධ්‍යම කඳුකරෙන් පටන් අරන් එනවා. මේ 106න් දැන් මේ නිසා සාමාන්‍යයෙන් 70ක් විතර තර්ජනයට ලක් කරලා තියෙනවා මේ වැලි බලපත්‍ර අවශ්‍ය කිරීමත් එක්කලා. 100න් 70ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඊළඟට අර මේ ওই 2001 5 චක්‍රලේඛනයේ අවශ්‍ය කිරීම. මේකට කිව්වේ අවශේෂ වනාන්තර කියලා. අවශේෂ වනාන්තර ආරක්ෂා කර ගැනීම තමයි මේ චක්‍රලේඛනයේ මාතෘකාව. එතකොට වනාන්තර කොටසක් තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. තව කොටසක් තියෙනවා වන ජීවි දෙපාර්තමේන්තුවේ. ඒ දෙකටම අයිති නැති ඉතුරු ඒවට ගෝ අවශේෂ වනාන්තර කියලා. ඒවා මේ චක්‍රලේඛනයේ මගින් දිසාපතිවරුන්ගේ පාලනයට බාර කරා. දැන් මේ චක්‍රලේඛනය අවශ්‍ය කරලා ඒවා නිදහස් කැලෑ බවට පත් කරන්න යනවා. ඒතර ඕන කෙනෙකුට ඒවා Tamanට රිසිසේ ඒවල ගස් කපලා ඒවා අරයන් පුළුවන් වෙනවා. ඉස්සර එහෙම ඒ දිසාපතිවරුන්ගේ බාරයට වෙච්ච අවශේෂ වනාන්තර වලට කිසිම කෙනෙකුට අවසරකින් තොරව ඇතුළු වෙන්න බෑ. නමුත් දැන් මේ චක්‍රලේඛනය අවශ්‍ය කරලා කැලෑ කපන්න ඉඩ දෙන්නයි යන්නේ. ඊළඟට මේ රාජ්‍ය නිලධාරී මම හිටපු මම අවුරුදු 38ක් විතර මම රජයේ සේවකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. දැන් මේ තැපැල් ඡන්ද වෙලාව නිසා රාජ්‍ය සේවකයන්ට මේ ආණ්ඩුවෙන් ඇති කරපු බලපෑම මොනවද කියලා. එකක් තමයි විශ්‍රාමිකයන් ගත්තම 2000 විශ්‍රාමිකයන්ට විශාල වැටුප් විෂමතාවයන් තිබුණා මේ පහුගිය කාල පරිච්ඡේදය පුරාම. එතකොට 2001 මේ 2016 1 ඉඳලා 2020 1 අතරේ විශ්‍රාම ගත්ත අයට තමයි ලොකුම වැටුප් විෂමතාවය තිබුණේ. ඒක විසඳන්න පහුගිය ආණ්ඩුවෙන් චක්‍රලේඛනය නිකුත් කරා. නිකුත් කරලා ඔය 2016 1
2021 අතර විශ්‍රාම ගන්න අයට විශ්‍රාම ගද්දී දෙන ප්‍රධාන පත්‍රයේ සඳහන් කරා මේ වැටුප් විෂමතාවයට අපි 2021 ජනවාරි මාසෙදී මේක වැඩි කරලා මේක හරි ගස්සනවා කියලා. ප්‍රධාන පත්‍රයේ මේක ලියලා තියෙනවා. නමුත් මේ එතකොට සාමාන්‍ය කළමනාකරන සේවයේ කෙනෙක් විශ්‍රාම ගත්තා නම් එයාට රුපියල් 12500ක් විතර වැඩි වුණා. අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට රුපියල් 60000ක් විතර වැඩි වීමක් එකේ ආවා. ඒතර ඒක ගෙවන්න නියමිත වෙලා තුන චක්‍රයකට ඉෂු කරා. මේව චක්‍රයකට නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශ එකඟතාවය මත කියලා චක්‍රයකට නිකුත් කරා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා ජනවාරි මාසේ 8 වෙනිදා මේ 2020 මේ චක්‍රයකට නිකුත් කරලා අරක නවත්තලා. විශ්‍රාම අර ඒතර ආයිකේ බලපෑමට ලක් වුණා 1,70,000ක් විතර විශ්‍රාමිකයෝ ඔය අර 2016 ඉඳලා 2020 අතරේ විශ්‍රාම ගත්ත 1,70,000ක් විතර. ඒක නැවතුව කිසිම හේතු දැක්වීමකින් තොරව නැති. ඊට පස්සේ මේ දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පටන් අරගෙන ඒගොල්ලෝ විශේෂ දීමනාවක් කියලා ඕගොල්ලන්ට මතක ඇති මේ එක දවසක වර්ජනයක් පව කරා. ඊට පස්සේ මේක අනිත් සේවාවල් වලටත් පැතිරලා ගිහිල්ලා ලොකු රැල්ලක් එන්න දෙද්දී ආණ්ඩුවෙන් තීරණය කරා සියලුම දෙනාට 20000ක දීමනක් ගෙවනවා. චක්ලයකනේ ඉෂු වුණා. ඒක ජනවාරි මාසේ එකත් නැවතුවා. ඊට පස්සේ අලුතෙන්ම ආපු එක තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියලා ඒගොල්ලන්ට රුපියල් ලක්ෂ ඉස්සෙල්ලා 10ක් දීලා පස්සේ ලක්ෂ 15ක් දක්වා 115ක විශේෂ පොලියට ස්ථාවර තැන්පතක් දාන්න අවසරයක් දුන්නා. 115ක් දැම්මම ඒ වාර්ෂික පොලිය මාසිකව ඒගොල්ලන්ට ගන්න පුළුවන් මාසිකව ගත්තොත් 14.5ක් ගෙවුවා. එතකොට මේ පහුගිය කාලේ ඇති කරපු පොලිය අනුපාත වෙනස්කම් යටතේ මේක වැස්ස 8ට මේ 15. අපි ආචාර්ය බන්දුරු ගුණවර්ධන මැතිතුමා මේ රූපවාහිනිය ඉදිරියේ කිව්වා මේ ඒ අඩු වෙච්ච හැටි අපිට තේරෙන්නේ නැති අපි ආර්ථික විද්‍යාව තමයි ඉගෙන ගන්නේ මහත් ආර්ථික විද්‍යාව පෙරදින ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ. අපිට තේරෙන්නේ නැති සාර්ව ආර්ථික විද්‍යාව වචන ගොඩාක් කියලා කිව්වා මේ නිසා ඉබේටම මේක 8ට බැස්සා කියලා. ඊට දවස් 3කට පස්සේ යකෝ අඩු කරේ නැහැ 15ම ගෙවුණා කියලා. නමුත් ජූලි මාසේ මේ අර මාසිකව අර අවුරුද්දට හම්බෙන පොලිය මාසිකව ගන්න අයට ජූලි මාසේ තමන්ගේ ගිණුමට වැටෙනකොට පේනෙයි කලින් ආපු අයනේ භාගය දැන් හම්බෙන්නේ කියලා. බැස්සලා දෙන්න. අපි බැංකුව වලට කතා කරපුවා අඩු වෙලා තමයි තියෙන්නේ කියලා. මේගොල්ලෝ බොරු කියන්නේ. එතකොට රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන ඊට පස්සේ අතිකාල කප්පාදු කරලා තියෙන්නේ. අතිකාල සමහර අය රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් විශාල ප්‍රමාණයක් ණය වලට කැපිලා ගියාට පස්සේ හුඟ දෙනෙක් අතිකාල වලින් තමයි ජීවිතේ ඉතුරු මාසේ ඉතුරු දවස් ගාන ගැට ගහගන්නේ. දවස් කීපයක් පඩියෙන් ජීවත් වෙලා. ඒතර අතිකාල වල විශාල කප්පාදුවක් තියෙනවා. ඊට පස්සේ වෙනත් තිබිච්ච යම් පහසුකම් පවා මේ අය අඩු කරලා තියෙනවා. හැබැයි එහෙම අඩු කරලා කප්පාදු කරලා ඒක කියන්නේ නැතුව බොරු කියනවා. නෑ එහෙම කරේ නෑ කියලා. එතකොට මේ ඇත්ත සහ බොරුව අතරේ තියෙන වෙනස. අපි කියන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නේ වැටුප් විෂමතාවය සේරම අහෝසි කරලා මාස 6කට සැරයක් ජීවනාංකයේ වැඩිවීමට අනුරූපව වැටුප ඉබේට සංශෝධනය වෙන ක්‍රමයක් අපි හදගස්සනවා. මාස 6කට සැරයක්. මාස 6කට සැරයක් හැම නිලධාරියෙක්ගේම වැටුප සංශෝධනය වෙන ජීවනාංකයේ වැඩි වෙන හැටියට. එතකොට ඒකට දැන් ඔය අපේ තියෙන ජනප්‍රිය වචනයක් කිව්ව සූත්‍රයක්. නමුත් අපි ඒ වචනේ පාවිච්චි කරන්නේ ඒ වචනේ ඒවා මේ අපහරණය අපයෝජනය කරපු වචන වුණා. නමුත් එහෙම ඉබේට සංශෝධනය වෙලා මාස 6කට සැරයක් හැම රජ නිලධාරියෙක්ගේ වැටුප වැඩි ජීවනාංකයට සරල විදිහට වැඩි වෙන ක්‍රමයක් හදනවා. ඒ අතරම ඊ타මත්ම ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. ස්වාධීන කියන එක අදහස් කරන්නේ දැන් ගත්තොත් රාජ්‍ය සේවය ඇත්තටම ස්වාධීනකාවේ 1972 ඉඳලා පටන් අරගෙන 72 ව්‍යවස්ථාවෙන් තමයි ඒක පටන් ගත්තේ. රාජ්‍ය සේවා කොමිසම අහෝසි කරලා රජ නිලධාරීන් පිළිබඳ තීරණ ගැනීමේ බලය දුන්න කැබිනට් මණ්ඩලයට. ඒක දිගු වෙලා ඇවිල්ලා අද වෙනකොට රාජ්‍ය නිලධාරීන් ඉතාමත්ම කනගාටුදායක දුක්ඛිත තත්වයකට අපේ රාජ්‍ය නිලධාරීන් පත් වෙලා තියෙනවා. එතකොට දූෂණයේ කොටසක් බවට රාජ්‍ය සේවය පත් වෙලා තියෙනවා. දේශපාලනඥයන් කරන දූෂණයේ යම් පංගුකාරයෝ බවට රාජ්‍ය සේවය පත් කරගෙන තියෙනවා මේ අය විසින්. ඒ කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අර ස්වාධීනත්වය නැති කරලා. මම අපි දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් මේ අපි දිගටම කියාගෙන ආපු දූෂණය. මේ ආණ්ඩුව මේ දැන් කවුරුත් කියවනේ හරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ ඉවර කරපු මහා විශාල වීරයෙක්, යුද්ධ වීරයෙක් කොහොම කියලා. ඔය දූෂණ, වංචා, හොරමරකම් සේරම නවති. එතුමා රාජ්‍ය ආයතනවලට ගියත් මේක පාර වේහරට ගියා, මහා ස්පිරිතාලට ගියා, කටුනායක ගුවන්තොටුපළ වලට ගියා. පිට දෙයක් නැහැ හැබැයි. මේවා නවති කියලා. නමුත් මේක නැවතුනේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ගල්කිස්ස, ලුණාව සහ කළුතර වෙරළ තීරයේ වැල දාලා ගොඩ කරපු එක. ඒකට ගියා වියදම රුපියල් මිලියන 890ක්. රුපියල් මිලියන 890ක් ගියා. ටෙන්ඩර් එක දුන්නේ ඩෙන්මාර්ක් සමාගමකට. දේශීය නියෝජිත තමයි ඇක්සස් ඉන්ටර්නැෂනල්. ඩෙන්මාර්ක් සමාගම ලංකාවේ පැත්ත බලතර ආවේ නැහැ.
එතකොට මේ වැඩේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ මාර්තු 20 වෙනිදා කර්බ් අඳිරි නීතිය දානවා. මාර්තු මාසේ 30 වෙනිදා ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. කිසිම අධීක්ෂණයක් සුපරීක්ෂණයක් නැහැ. ඒ සමාගම විසින් වැලිගොඩ දැම්ම කිව්වා. හැබැයි වැලි දාලා වෙරලා හදලා සතියකින් වැලි සේරම මුදර ගහගෙන ගියා. ඒතර එතන කරුණු දෙකක් කියලා. එකක් තමයි අර දාන්න නියමිත ප්‍රමාණය යම් වැලි ටොන් මෙච්චර ප්‍රමාණයක් ගල් කිසර දාන්න ඕන කියලා තියෙනවා. ඒ ප්‍රමාණය දැම්මද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ ප්‍රමාණය දැම්ම හෝ නැතුව දාපු ප්‍රමාණය මුදර ගහගෙන ගියා. ඒතර දැන් සාමාන්‍යයෙන් ඔය නිරුද්ධක වෙරළ ඉන්න ඕනම දීවරයෙක්ගෙන් ඇහුවොත් කියනවා මේ නිරුද්ධක මෝසන් සුලං කාලේ කවුද මේ පැත්තට වැලි දාන්නේ කියලා. විශාල රැලි ඇවිල්ලා වෙරළ ගහගෙන යන වෙරළට මුදර බහින්න බැරි වගේ ලොකු කට්ටයක් හැදෙනවනේ මේ අර වැලි ගහගෙන ගිහින් මේ කාලේ දාන්න පුළුවන් නැගෙනහිර වෙරළ. මෙහාට දානවනේ ඊසාන දිග මෝසන් සුලං කාලේ. ඒ පැත්තට වාරකම් මෙහෙ වලාල කාලේ. මැයි සිට සැප්තැම්බර් අග දක්වා. ඒ වාරකම් කියලා කියන්නේ වාරකම් කියන්නේ වේගෙන් රැලි තාමත් ලොකු රැලි ගහනවා. වැලි ටික ගහගෙන ගියා. ඒතර ඒ කියන්නේ මේ දැන් මොකද උනේ මේ ඔය ටෙන්ඩර් එක ගත්ත සමාගම මැතිවරණයේදී වියදම් කරපු සමාගම. එතකොට ඉහලින් කියනවා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මේ ප්‍රොජෙක්ට් එක මෙයාට දෙන්න කියලා. ප්‍රොජෙක්ට් එක දෙනවා. එතකොට 890න් කොච්චර ප්‍රමාණයකට වැලි දැම්මද කොච්චර ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ලාභද කියලා අපි කියන්නේ. නමුත් අන් කියන්නේ දූෂණය කියන එක ඉවර උනේ නැහැ. තවත් එවැනි උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. දූෂණය ඉවර උනේ නැහැ. ඊට පස්සේ මේකේ ප්‍රධානම ප්‍රශ්නේ මම දැන් මේක අපේ ලාල් විජේනායක සහෝදරයා කිව්වනම් හොඳයි මටත් වැඩි මේ අපේ දැන් අද තියෙන ලංකාවේ ප්‍රධානම ගැටලුව තමයි රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම. විධායක ජනාධිපති ධූරයේ මේ 72 78 ව්‍යවස්ථාව හරහා ඇති වෙලා තියෙන රාජ්‍ය ව්‍යුහයේ විකෘතිතාවයේ හරිගස්සනේ. ඒතර ඒකට පහුගිය ආණ්ඩු කාලේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන කොමිටියක් පත් කළා. මම හිතන්නේ මෙතුමා සභාපතියෙක් නේ. සභාපති ලංකාව වටේ ගිහිල්ලා මිනිස්සුන් අදහස් විමසුවා. ලොකු ක්‍රියාවලියක් ගියා. දැන් 94 චන්ද්‍රිකා දිනපු වෙලාවේ ලොකු ක්‍රියාවලියක් ගියා. හැබැයි ඒක බිඳුවට අප බැස මේ වර්තමාන ජනාධිපතිතුමාට පස්සේ ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කියන ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම රින වුණා. රින වෙලා මේගොල්ලෝ දැන් මේගොල්ලෝ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය කරන්න මොනකටද? ජනාධිපතිවරයාගේ කටයුතු වලට බාධා සීමා කරන යම් වගන්ති තියෙනවා නම් ඒව අයින් කරන්න. ඒ කියන්නේ 19 අයින් කරන්න යනවා. ඊට අමතරව තිබුණට 78 නිර්මාණය වෙච්ච ජනාධිපතිරත් වැඩි බලතල තියෙන ජනාධිපති කෙනෙක් මෙයා නිර්මාණය කරන්න යන්නේ රුසියාවේ පූටින් වගේ. සමහරවිට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ ඒ ව්‍යායාමේ නවත්තලා මේක ආපස්සට හරවනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජනබලය. මාලිමාව ලකුණෙන් තරහ කරන ජාතික ජනබලය. එක්සත් ජාතික පස්සේ දෙකට කැඩලා. ඒගොල්ලන්ට මේකේ වගේ වගක් නැහැ. ඒගොල්ලෝ ඒ වගේ ගැන නිකන් ඇහෙන්නේ නැහැ වගේ. නමුත් ජාතික ජනබලයෙන් තමයි කලින් ජනතා විපිරුමෙන් තමයි 20 වෙනි සංශෝධන ඉදිරිපත් කළා මේක අයින් කරන්න ඕන කියලා විධායක ජනාධිපතිතුමා. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නැවතුණා. අපි කියන්නේ ජාතික ජනබලවේගයේ മന്ത്രിවරුන් වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ යවා ගන්නට පුළුවන් නම් වැඩි සංඛ්‍යාවක් යවා ගන්න පුළුවන් නම් මේ ඒකාධිපති ගමන නවත්තන්න පුළුවන්. නවත්තලා ආපහු රට ප්‍රගතිශීලී මාවතකට හරව ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. මම නීතිඥ පුල්කුමාර අප්පෙරුම ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තුවේ සමාජිකයෙක් වශයෙන් සිටිනවා. දැන් මම කතාව ආරම්භ කරන්නම් මගේ පැහැදිලි කිරීම ජනාධිපතිවරණ මැතිවරණ පූර්ව මැතිවරණ ව්‍යාපාරයේ තමයි. ජනාධිපතිවරණයට පෙර පූර්ව මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු ඔහුගේ ප්‍රධානම ඉලක්කය වශයෙන් ඔහු හැඳින්වුවේ දැක්ුවේ විනයගරුක සමාජයක් මේ රටේ ස්ථාපිත කරනවා කියන කාරණේ. ඔහුගේ විනයගරුක සමාජයක් කියන සටන් පාඨයට ඒ සටන් පාඨය ඉදිරියට ගෙන යන්න ඔහුවට ආය වෙලාව එකතු වෙලා හිටිය වියත්මග සංවිධානය, එළිය සංවිධානය වැනි සංවිධාන රාශියක් කටයුතු කරා. දැන් විනයගරුක සමාජයක් කියන්නේ කොහොමද? විනයගරුක සමාජයක් හැදෙන්න සදාචාර සම්පන්න භාවයක් සහ නීතිය ආධිපත්‍ය ආරක්ෂා වීමේ තත්වයක් තියෙන්න ඕන. නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන්න නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ඒ කියන්නේ පළවෙනිම ආයතනය මූලිකම ආයතනය තමයි අධිකරණය. ඊට අමතරව රටේ නීතිපති දෙපාර්තමේන්තුව, ඊළඟට විමර්ශන ක්‍රියාවලියට දායක වෙන පොලිස් දෙපාර්තමේන්තුව. මෙන්න මේ ආයතන තුනේ ස්වාධීනත්වය, මේ ආයතන තුනේ ශක්තිය ඒ ආකාරයෙන් පවත්වා ගන්න ඕන විනයගරුක සමාජයක් හදන්න. එහෙම නැත්නම් නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කරන සමාජයක් හදන්න
අපිට අවශ්‍ය වෙනවා නම්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වශයෙන් පත් වුණයින් පස්සේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙම කරපු ඔහුගේ පළවෙනි කාර්යයන් ඇතුළේ කරපු එක් කාරණයක් තමයි පහුගිය රජයේ සමයේදී විවිධ අපරාධ වලට සම්බන්ධ වෙච්ච, විවිධ දූෂණ වලට සම්බන්ධ වෙච්ච, විවිධ මූල්‍ය අපරාධ වලට සම්බන්ධ වෙච්ච වග උත්තරකරුවන්ට එරෙහිව ඔවුන් හඳුනාගෙන නඩු පැවරීම. දැන් කොහොමද මේ නඩු පවරන්නේ? මේ නඩු පවරන ක්‍රමවේදය තමයි විමර්ශන ක්‍රියාවලියක් තියෙනවා. විමර්ශන ක්‍රියාවලිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආයතන, ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, FCID එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය පොලිසියක් වෙන්න පුළුවන්. මේ පොලිසි වලින් මේ විමර්ශන ක්‍රියාවලිය කරලා ඒ විමර්ශන ක්‍රියාවලියේ ඔවුන් හොයාගත් සාක්ෂි, ඔවුන් සොයාගත් දේ නීතිපතිවරයාට ලබා දෙනවා. එතකොට නීතිපතිවරයා මේ විමර්ශන ක්‍රියාවලියට අදාළ කරගත්ත සාක්ෂි, එහෙම නැත්නම් වෙනත් මැටීරියල්, වෙනත් මේ සාක්ෂි මේවා විශ්ලේෂණය කරලා බලලා ඔහු තීරණය කරනවා මේක නඩු පවරන්න පුළුවන් මේ කාරණයක්ද, එහෙම නැත්නම් නඩු පවරන්න බැරි කාරණයක්ද කියන නඩු පවරන්න බැරි කාරණයක්ද කියන කාරණේ. ඊට පස්සේ නීතිපතිවරයා නඩු පවරන්න තීරණය කරයින් පස්සේ ඔහු විසින් නඩුව යොමු කරන්න ලබනවා. ඔහු විසින් චෝදනා පත්‍රය සකස් කළා. ඒ මහේස්ත්‍රාත් අධිකරණේ නම් චෝදනා පත්‍රයක්, මහා අධිකරණේ නම් අධිචෝදනා පත්‍රයක්. මේක සකස් කරලා මහා අධිකරණයට හෝ මහේස්ත්‍රාත් අධිකරණයකට යවනවා. දැන් මෙහෙම යවපු නඩු සම්බන්ධයෙන් තමයි අර ගැසට් පත්‍රය ඇවිල්ලා ඒ නඩු වල ක්‍රියාවලිය අභියෝගයට ලක් වෙන්නේ. දැන් ගැසට් පත්‍රය මොකද්ද තියෙන්නේ? ගැසට් පත්‍රයේ තියෙන්නේ පහුගිය ආණ්ඩුව සමයේදී, ඒ කියන්නේ 2015 ජනවාරි මාස 6 වෙනි දින සිට 2019 නොවැම්බර් මාස ඔය ඉලෙක්ෂන් එක ජනාධිපතිවරණය තිබිච්ච දවස් අතරතුර කාලයේදී රජයේ සේවයේ නියුතු වෙච්ච හෝ විශ්‍රාම ගියපු රාජ්‍ය සේවකයන්, රාජ්‍ය සංස්ථා සේවකයන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, අල්ලස් කොමිසමෙන්, පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධ විශේෂ විමර්ශන ඒකකයෙන් සහ FCID එකෙන් නඩු පැවරීමෙන් යම් දේශපාලන පරිගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් නඩු පැවරුවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න තමයි මේ ගැසට් පත්‍රයෙන් අවස්ථාව ලබා දීලා තින්නේ. ඒ සඳහා කොමිසමකුත් පත් කරලා තියෙනවා. හිටපු මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලියා බේරත්න මහත්මයා, ඒ වගේම හිටපු අභ්‍යාචනාධිකරණ විනිශ්චයකාර චන්ද්‍ර ජයතිලක මහත්මයා සහ ඊට පොලිස්පතිවරයෙකු වුණේ චන්ද්‍ර ෆර්නෑන්ඩෝ මහත්මයාගේ මේ සමාජිකත්වයෙන්. දැන් මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ? දැන් ඊට පස්සේ මේ පැමිණිලි මේකට එන මේ කොමිසමට එන පැමිණිලි අතර නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධවත් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධවත් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ මොකද්ද? නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ සරල සිංහලෙන් පැහැදිලි කළොත් මේ රටේ ප්‍රධාන නීති නිලධාරියා. නීතිපතිවරයා කියන්නේ මේ රටේ ප්‍රධාන නීති නිලධාරියා. ඒ කියන්නේ මේ රාජ්‍යයට නීති උපදෙස් දෙන ප්‍රධාන නිලධාරියා තමයි නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව තවත් කාර්යයක් කරනවා. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් ප්‍රධාන අභිචෝදකයා විදියට කටයුතු කරන්නේ නීතිපතිවරයා. එතකොට නීතිපතිවරයා ප්‍රධාන නීති නිලධාරියා විදියට ගනු ලැබූ තීරණයක් ඊට පස්සේ ඔහු රජයේ ප්‍රධාන අභිචෝදකයා විදියට නඩු පැවරුම් ලැබූ නඩුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කරන පැමිණිල්ලක් මෙම කොමිසම ඉදිරියේ විභාග කිරීමට බලයක් කොමිසමට ලැබිලා තියෙනවා. දැන් අර අශෝක පීරිස් මහත්මයායි ලාල් විජයනායක මහත්මයා කිව්වා වගේ එක තැනක චෝදකයා මේකේ ප්‍රතිඵලයක් විදියට තව තැනක චෝදිතයා බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට මේ කියන විනයගරු ඊට පස්සේ දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මම පෙර කිව්ව ආකාරයට ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව SIU එක, ඒ කියන්නේ විශේෂ විමර්ශන ඒකකයේ හෝ FCID එක හෝ වෙනත් පොලිසියක් කරන ලැබූ විමර්ශනයක ප්‍රතිඵලයක් විදියට මේ පවරනු ලැබූ නඩුවක. දැන් එතකොට ප්‍රධාන විමර්ශන නිලධාරීන් මේ කොමිසම ඉස්සරහට මේ ගැසට් පත්‍රය නිසා එන්න වෙලා තියෙනවා. SIU එකේ වේවා, CID එකේ වේවා, FCID එකේ වේවා, වෙනත් පොලිසියක වේවා. දැන් එතකොට දැන් මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් නීතිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ඔහු කොමිසම ඉදිරියට එන්නේ නැහැ කියලා. මොකද එක්තරා නඩුවක අවන්ගාඩ් නඩුවේ
චෝදනාවේ මෙහෙවන ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහත්මයාට ඔහු අගඋත්තරකරුවෙක් කළා මේ කොමිසමෙන් ඔහුට විරුද්ධව ඔහුට සිතාසියක් මේ නිකුත් කරන ලැබුව කොමිසම ඉදිරියේ පෙනී සිටින්න කියලා. ඒ අවස්ථාවේදී නීතිපතිවරයා කිව්වා මේ කොමිසමට බලයක් නැහැ කියලා මේ ඒ පැමිණිල්ල විභාග කරන්නත් සහ මොහුව මේ ජනක බණ්ඩාර මහත්මයා කැඳවන්නත්. ඒ වගේම ශානිය අබේසේකර මහත්මයාත් කැඳවලා තියෙනවා. වෙනත් පොලිස් නිලධාරීන් කැඳවලා තියෙනවා. නාවික හමුදාවේ නිලධාරීන් කැඳවලා තියෙනවා. දැන් එතකොට මේ විධායකයා මොකද්ද කරලා තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ විනයගරුක සමාජයක් හදන්න ඇවිල්ලා කරලා තියෙන්නේ විධායකයේ තියෙන විවිධ අංශ නීතිපති දෙපාර්තමේන්තුව වේවා පොලිසිය වේවා නාවික හමුදාව වේවා යුද හමුදාව වේවා ඔහු විසින් විධායක බලතල පාවිච්චි කළා නිර්මාණය කරන ලැබුව වෙන ඒකකයක් එක්ක ඝට්ටනය කරලා තියෙන්නේ. දැන් මෙහෙම කරයින් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මහජන විශ්වාසයක් තියේවිද? පොලිසිය සම්බන්ධයෙන් මහජන විශ්වාසයක් තියේවිද? එහෙම නැත්නම් අල්ලස් කොමිසම සම්බන්ධයෙන් මහජන විශ්වාසයක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියේවිද? එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ජනතාවට විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියට පවතීවිද? දැන් ඔහුගේ මේ ක්‍රියාදාමයේ ඇතුලේ අර සමස්ත ක්‍රම පද්ධතියම විනාශයට ලක් කිරීමක් කරලා තියෙනවා. දැන් මේ తত্ত্বය ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලා සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යන අතරතුර ඔහු මෙවැනි තත්ත්වයකට පෙළඹුණා නම් ඔහුට බහුතර බලයක් හම්බුනොත් මොකද්ද වෙන්නේ? ඔහුට බහුතර බලයක් හම්බුනොත් ඔහු දැනටමත් කියලා තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරනවා කියලා. ඊට පස්සේ මොකක්ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරායින් පස්සේ සිද්ධ වෙන්නේ? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරායින් පස්සේ සිද්ධ වෙන කාරණේ තමයි අපි අර 1978 හිටපු දැනට ආපස්සට යන එක. ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් රාජ්‍ය විධායකයේ සියලුම අංශ මෙහෙවන්න ගන්නවා. ඒ අනුව ඔහුට පුළුවන්කම ලැබෙනවා අග්‍ර විනිශ්චයකාරවරයා පත් කරන්න, ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කරන්න, අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු පත් කරන්න, අභියාචන අධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරන්න, නීතිපති පත් කරන්න, මහාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරන්න, ත්‍රිවිධ හමුදාවේ පොලිස්පති, ඔඩිටර් ජෙනරල්, මිනුම්පති සියලු දෙනාම පත් කරන්න ඔහුට අවස්ථාවක් ලැබෙනවා. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අපි දැක්ක ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේදී අපි කුඩා කාලේ වුණත් අපි දැක්කා ඒ පාලන සමයේදී වෙච්ච දේවල්. අපේ තාත්තලා සම්බන්ධ වෙච්ච ජූලි වර්ජනේ අර මේ සියලු කාරණා අපි දැක්කා. සහ ඔහු අත්නෝමතිකව හැසිරිච්ච විදිය අපි දැක්කා. දැන් මේ අත්නෝමතික භාවය නේද නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ මහමැතිවරණයේ ප්‍රතිඵලය ලාල් විජේනායක මහත්මයා කිව්වාසේ ඓතිහාසික ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ. මෙන්න මේ ඓතිහාසික ප්‍රතිඵලය වෙනස් කරන්න නම් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ අත්නෝමතික ඒකාධිපති පාලනයකට රට ගෙන යන එක වළක්වන්න නම් ඒ ඒකාධිපති පාලනය ඇතුලේ රටේ මිලිටරි යාන්ත්‍රණය ශක්තිමත් කරලා ඒ මිලිටරි යාන්ත්‍රණය හරහා රටේ මිනිස්සුන්ගේ බෙල්ල හිර කරන්න සූදානමක් පවතිනවා නම් ඒක නවත්තන එක මේ රටේ ජනතාවගේ වගකීමක්. දැනටමත් මේ කෙටි කාලය ඇතුලේ විශ්‍රාම ගියපු හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පුද්ගලයන් වශයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. හමුදා නිලධාරීන් ඒ සමහර මහත්වරු ඉතා හොඳ මහත්වරු අපි ඒක දන්නවා. නමුත් හමුදා නිලධාරීන් 21 දෙනෙක් මේ පරිපාලන සේවයේ හෝ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ සිවිල් අංශවල ඉහළ පුටුවල තියලා තියෙනවා. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මිලිටරි යාන්ත්‍රණයක හිටපු නිලධාරියෙකුට පරිපාලන යාන්ත්‍රණයක් බාර දෙනවා කියන එකේ තේරුම මොකද්ද? දැන් මේක අඩු වේවිද වැඩි වේවිද ඉලෙක්ෂන් එකෙන් පස්සේ මහමැතිවරණයෙන් පස්සේ? මෙන්න මේකටයි අපි බය වෙන්න ඕන. අපි බය වෙන්න ඕන රටේ ජනතාව විදියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් විදියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සුන්ට යම් විශ්වාසයක් ලැබිය හැකි පොලිසියක් ඇති වෙලා තියෙනවා. යම් විශ්වාසයක් ලැබිය හැකි අධිකරණයක් ඇති වෙලා තියෙනවා. යම් විශ්වාසයක් ලැබිය හැකි නීතිපතිවරයෙක් නිර්මාණය වෙලා තියෙනවා. සහ විවිධ ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකාරීත්වය උඩ ඒ ආයතනවල විශ්වසනීයත්වය වැඩි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන දැන් උදාහරණයක් විදිහට අපි මැතිවරණ කොමිසම ගත්තත් මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මිනිස්සු අතර යම් ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. දැන් මේවැනි තත්ත්වයක් ඇති වෙන්නේ මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයන්ට ඇති වෙච්ච ස්වාධීනත්වය. ඒ ස්වාධීනත්වය ඇති වෙලා තියෙන්නේ ඔවුන්ගේ පත්වීම තුළ. ඔවුන් පත් කරන්නේ විධායකයේ ප්‍රධානියා නෙමෙයි. ඔවුන් පත් කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව. එතකොට ඔවුන් බැඳිලා නැහැ. ඔවුන් විධායකයේ ප්‍රධානියා විසින් පත් කරන්න ලැබුණා නම් ඒක වරප්‍රසාදයක් වෙන්න පුළුවන්, වරදානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විශේෂ මේ සැලකීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට වගකීමක් ඇති වෙනවා. ඒ සැලකීමට ප්‍රතිඋපකාරයක් කරන්න.
මෙතන එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ස්වාධීන අධිකාරියකින් පත් කරනවා. කොමිෂන් සභාවකින් ඒ අනුව උන්ට වැඩ කිරීමේදී ඒ ස්වාධීනත්වය ඇති කරලා දීලා තියෙනවා. දැන් මෙන්න මේක නැති කරන්න අපි රටේ ජනතාව විදියට සූදානම්ද? මෙන්න මෙතෙන්ටයි අපි විරුද්ධ වෙන්න ඕන. මෙන්න මේ නිසා තමයි මේ මහමැතිවරණයේදී ඔබේ ඡන්දය තීරණාත්මක ඡන්දයක් බවට පත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩලා තියෙනවා. ඔවුන්ගේ බල අරගලය මිසක්වා රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ වෙනකොට කිසිම මේ හැඟීමකින් හෝ අවධියකින් කටයුතු කරන්නේ නැහැ. මේ වෙලාව වෙනකොට රටේ ජනතාවගේ ප්‍රශ්නයක්, රටට බලපාන ප්‍රශ්නයක්, රටේ වැදගත් ඕනම කාර්යයකදී ඉදිරියට අවිල්ලා තියෙන මාලිමාව පමණයි. ඒ කියන්නේ ජාතික ජනබලවේගය පමණයි. මේ නිසා ජාතික ජනබලවේගයේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කළහොත් පමණයි ඉදිරියේදී රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට තව හේතුවක් අවසාන වශයෙන් මම කියන්නම්. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් ඉඟි කළා තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයත් ඉඟි කළා තියෙනවා. මහමැතිවරණයෙන් පස්සේ ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දෑත ශක්තිමත් කරන්න සූදානම් කියලා. මෙන්න මේ සියලු කාරණා ඔබ හරියටම කල්පනා කරලා බැලුවොත් මේ සියලු කාරණා දෙස ඔබට පෙනේවි ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ රටේ ඇති වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ හැකිලීමේ ක්‍රියාවලිය නවත්වා ගැනීමේ එකම විභවය තියෙන්නේ මාලිමාව ශක්තිමත් කිරීම. මාලිමාවට පමණයි, ඒ ජාතික ජනබලවේගයට පමණයි. ජාතික ජනබලවේගයේ ශක්තිමත් කිරීම තුල පමණයි ඔබගේ ප්‍රජාතන්ත්‍රීය හෝ වෙනත් සිවිල් අයිතිවාසිකම් සියල්ල ආරක්ෂා වෙන්නේ. ස්තුතියි. මම මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන වෛද්‍ය පීඨ කැලණිය විශ්වවිද්‍යාලයේ. ජාතික ජනබලවේගය කියන්නේ සන්ධානයක්. මම නියෝජනය කරන්නේ ජාතික විද්වත් සංවිධානයයි. එතකොට ඊට අමතරව ජාතික ජන බලවේගයේ තවත් ගොඩක් පාර්ශව ඉන්නවා. සම සමාජ පක්ෂයේ අය, කමියුනිස්ට් පක්ෂයේ අය, අනිත් වාමාංශික සංවිධාන, බහුජන සංවිධාන, ඒ හැමෝගෙම එකතුවක් තමයි ජාතික ජන බලවේගය. එතකොට මම පළමුවෙන් පටන් ගත්තොත් අද රටේ තත්ත්වය සෞඛ්‍යයෙන් ගත්තොත් අද මේ රජයේ පත් වෙලා මාස 8ක් ගත වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොකද්ද ඇති වෙලා තියෙන වෙනස? පෝලිං ක්‍රමේ නැති වෙලාද? ගුණාත්මක භාවය වැඩි වෙලාද? එතකොට ලෙඩුන්ට හැම දෙයක්ම හැම ඩ්‍රග් එකක්ම දෙනවද රජයේ රෝහල් වලින්? හැම වෛද්‍ය රසායනකාර පරීක්ෂණයක්ම රජයේ රෝහල් වලින් වෙනවද? එහෙම එකක් වෙලා තියෙනවද? එහෙම කිසි දෙයක් නැහැ. ඒතර අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපන ක්‍රමයේ කිසිම වෙනසක් ඇති වෙලා තියෙනවද? නැවතත් කාලකන්ණි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයෙත් කරලියට අවිල්ලා තියෙනවා. తాවකාලිකව මේක නවත්තලා තිබ්බත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ඉස්සරහටත් මේ වගේ කාලකන්ණි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ළමයින්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පාසල් යන ශිෂ්‍යයින්ගේ කාලය නාස්ති කරන මේ වගේ ක්‍රියාමාර්ග නොවේ කියන එක. ප්‍රවාහනය ගත්තොත් මොකක්ද ඇති වෙලා තියෙන වෙනස? නීති ක්ෂේත්‍රය ගත්තොත් එහෙම වෙනසක් තියනවාද? උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අද කවුරු හරි අධිකරණයකට ගියොත් කොච්චර කාලයක් යනවද? ඒක අවසන් වෙන්න. එවැනි ක්‍රියාමාර්ග මොනවත් අරගෙන තියනවද? මූලික දේවල් අරගෙන තියනවද? එතකොට දූෂිතෝ ඉන්නවා කිව්වා. මහ බැංකු ගැන කතා කළා. ඒ දූෂිතෝ එක්කෙනෙක්වත් අරගෙන තියනවද? මෙතනට. MCC ගිවිසුමක් ගැන කතා කළා. නමුත් අද නැගෙනහිර පාර්ලිමේන්තුවේදී ආයෙත් එතන ප්‍රශ්නයක් ඇති වුණා. අනිත් රටවල් වලට හිස නමන්න සිද්ධ වුණා. දැන් తాවකාලික හකුලගෙන හිටියට. ඉතින් මේ වගේ ගත්තම මේ ආණ්ඩුවෙන් කිසිම ආවා කියලා කිසිම වෙනසක් වෙලා නැහැ. අපි අනිත් පැත්තෙන් අපි කතා කළොත් එහෙම කොවිඩ් ගැන. දැන් හැම එකටම කියනවා මේක තමයි කොවිඩ් වල තමයි හේතුව කියන එක. ඇයි මේ අද 2600ක් 2700ක් විතර කොවිඩ් ලෙඩ්ඩු ඉන්නවා. මේකෙන් 1000ක් විතර නාවික හමුදාවේ අය. මේකට හේතුව මොකද්ද? ඇයි නාවික හමුදාවේ අයට බෝ වුනේ මේක? එතන ඒක තමයි ප්‍රශ්නේ. බල්ලාගේ වැඩේ බූරුවට දෙන්න බෑ. මේ නාවික හමුදාව අපි නාවික හමුදාව ඇතුළු අනිකුත් හමුදාවල් මේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ගත්ත පියවර ගැන අපි සතුටු වෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි බලතල දිය යුත්තේ.
අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඉතාමත්ම තද කියන්නේ හොඳ වැඩපිළිවෙලක් තියෙන ප්‍රබල රෝග නිවාරණ අංශයක් තියෙනවා. ඒක ඒ නිසා තමයි අපි කියත්තොත් එහෙම වසංගත රෝග විද්‍යාංශය සහ ඇතුළු තව ආයතන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. ඒ ඇතුළේ තියෙන අනිත් සෞඛ්‍ය වෛද්‍ය සෞඛ්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් ඇතුළු ඒ හැමෝම ඒ අයගේ දායකත්වයේ. ඒ නිසා තමයි අපේ ලංකාවට පුළුවන් වුණේ පොලියෝ නැති කරන්න. එතකොට මලේරියා, ෆයිලේරියා ඒ වගේ රෝග නැති කරන්න. සරම්ප ඒවා හැම දෙයක්ම අද නැති වෙලා එලිමිනේට් කරලා තියෙනවා. ඒක හේතුව තමයි අපේ තියෙන ශක්තිය. නමුත් ඒක තමයි නියම හේතුව. නමුත් අද උනේ මොකද්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයට නැතුව වෙනත් අයට ඒ අයව පුහුණු කරලා තියෙන්නේ රෝග නිවාරණයට නෙමෙයි. රෝග නිවාරණය සඳහා ස්පෙෂලිස්ට් අය විශේෂඥයෝ ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ. ඒ අය තමයි මේකේ මූලිකත්වයේ ගත යුත්තේ. ඒ අයට මූලිකත්වය දෙන්නේ නැතුව එක තැන්වල ටාස්ක් ෆෝස් හදලා ඒ වලට තම තමන්ගේ ඕනෑව දාගෙන මේක ගෙනිච්චා. දැන් අද ගත්තොත් එහෙම කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඒකත් හමුදාවේ යටතේ තියෙන එකක්. ඔය හිටියත් අපි ගත්තොත් යුද්ධ කාලේ ඒ කාලේ එක්තරා නීතියක් තිබුණා. ඒ නීතියට හැමෝම අනුගත වුණා. වෛද්‍යවරු වුණත් නීතිඥයෝ වුණත් හැමෝම එකට. නමුත් මේ අද සෞඛ්‍ය නීති වලට සමහර අංශ වලට එහෙම අනුගත වීමක් නැහැ. අද ඉස්කෝලේට එක නීතියක්. පුනරුත්ථාපන ආයතන වල තව නීතියක්. හමුදාවේ ඉන්න අයට තව නීතියක්. උදාහරණයක් හැටියට කිව්වොත් වැලිසර නේවි කැම්ප් එක. ඒක තියෙන්නේ වත්තල MOH එක යටතේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යටතේ තියෙන්න ඕන එකක්. ඒ හැම දෙයක්ම අධීක්ෂණය වෙන්න ඕනේ එහෙම. සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් ඒවා හැම උනේ නැහැ. එතකොට පහුගිය කාලේ කොවිඩ් වැඩියෙන් තිබිච්ච කාලේ තිබුණා දිස්ත්‍රික්ක මායිම් වලින් යන්න බෑ කියන එක. ඉතින් ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කාටවත් දිස්ත්‍රික්ක මායිම් වලින් එහාට යන්න දුන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ නාවික හමුදාවට. ඉතින් ඒක නාවික හමුදාවේ ඉන්න ඇතුළේ ඒ අහිංසක සෙබළුන්ගේ වරදක් නෙමෙයි. මේක උඩින් ගත්ත තීරණ. ඒගොල්ලෝ කොහොමද ගම් වලට ගියේ? දැන් ඒ නිසා තමයි කිසි පිළිවෙලක් නැතුව ඔක්කොම දෙනා එකට හිටියේ මේ හමුදාවේ ඇතුලේ. එතකොට ඒ නිසා තමයි මේක බෝනේ. දැන් ඕකම තමයි තියෙන්නේ මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානෙත්. එකම දේ වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව වග කියන්න ඕනේ. මේ තරම් විදියට කොවිඩ් පැතුරුණාට. දැන් සමහර තැන්වල ගහනවා කොවිඩ් පාලනය කරපු කට්ටිය කියලා. කොවිඩ් පාලනය කළාට කොවිඩ් පැතුරුවා. මේ කොවිඩ් එක මාස 2ක් ඇතුළත හරියට කලානම් කරන්න තිබුණා. ඔය මම කිව්ව ඔය ටික විතරක් නෙමෙයි. තව දේවල් ගොඩක් තියෙනවා කියන්න. වැළැක්වීමේ තිබිච්ච අවස්ථාවන් ගොඩක් දේවල් නැති කළා. වෙනත් අය නිසා. එතකොට කොවිඩ් එකත් එක්ක අපිට එනවා ඊළඟට දැන් හමුදාවට තියෙනවා ඒගොල්ලන්ටම ඒගොල්ලන්ගේ රාජකාරියක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රධාන රාජකාරියක් තමයි ජාතික ආරක්ෂාව. එතකොට දැන් අපි දන්නවා පසුගිය පාස්කු ප්‍රහාරයේදී බුද්ධ්‍යංශ කොහොමද මෙහෙ උනේ කියන එක. හමුදාවේ කාර්යභාරය මොකද්ද? පොලිසිය කාර්යභාරය මොකද්ද? අපි දැන් හැමෝම දන්නවා. දැන් මේ වෙද්දි කවුද මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ? අපි හැමෝම දන්නවා පහුගිය ආණ්ඩුව සම්පූර්ණ වගකීම ගත යුතු. කවුද පහුගිය ආණ්ඩුව කියන්නේ? එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම ජනාධිපතිතුමා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒතර අද මෛත්‍රීපාල මහත්මයා කොහෙද ඉන්නේ? පොහොට්ටුවේ නායකයා, පොහොට්ටුවේ ඉල්ලන පක්ෂයේ නායකයා. ඒතර මෛත්‍රීපාල මහත්මයා විතර නෙමෙයි උතන ඉන්නේ. ඇයි අනිත් අය හිටියේ නැද්ද? අනිත් අයට ලියුම් බුද්ධ්‍යංශ වලින් ලියුම් ආවේ නැද්ද? ඒ නිසා පාස්කු ප්‍රහාරයට විරුද්ධ නම් කවුරු හරි අනිවාර්යයෙන්ම ඒ අයට සදාචාරාත්මක අයිතියක් නැහැ. පොහොට්ටුවට හරි අලියට හරි ටෙලිෆෝන් බලවේගයට හරි කතිරයක් ගහන්න. ඒ වගේම මම කියන්නේ දැන් 300ක් විතර මැරුණා.
තව කී දෙනෙක් ඉන්නවද උත්පල වෙලා? ඒ ආදී කවුද බලන්නේ? ඒ හැම දෙයක්ම බැලුවේ අපේ කාඩිනල්තුමා කතෝලික සභාවේ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 8ක් ගියා. අර මීගමුවේ කටුව පිටියේ කොච්චිකඩේ අයට සාධාරණයක් ඉටු වුණාද? කිසිම දෙයක් ඉටු වෙලා නැහැ. ඒ නිසා මේකට සම්පූර්ණ මේකටත් ආණ්ඩුව වග කිය යුතු වෙනවා. ඒ වගේම දැන් අපි කතා කරනවා විද්වත් සංවිධානය ගැන. දැන් විද්වත් සංවිධාන විද්වතුන් කියන අය හැමතැනම ඉන්නවා. මොකද්ද අපේ වෙනස? ඇයි අපේ මොකද්ද වෙනස? දැන් විද්වත් සංවිධානයේ විද්වතුන් තමයි මහ බැංකුව හොරගම් කළෙත්. ඔය කිනා දෙන්න මේ දේශපාලන ජීවිත රන් නෙමෙයිනේ ඔය මහ බැංකුව හොරගම් ඇතුලේ තව කී දෙනෙක් ඉන්නවද? එතකොට විද්වත් කියන අය පාර්ලිමේන්තුවේ දැනුත් හිටියානේ ඉස්සරත් කීප දෙනෙක් දැනුත් චන්තාය ඉල්ලනා ඉන්නවනේ. එතකොට අපි විද්වත් වුණාට අපි හැමතිස්සෙම බලන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න බලන්න ඕනේ. එහෙම නැතුව වරප්‍රසාද ගන්න නෙමෙයි විද්වත් සංවිධානයේ විද්වතෙක් හැටියට වැඩ කළ යුත්තේ වරප්‍රසාද ගන්න නෙමෙයි අධිරාජ්‍යවාදීන්ට මුක්කු ගහන්න නෙමෙයි අධිරාජ්‍යවාදී ලිබරල් වාදී දර්ශනයට දුප්පත්කම සාධාරණීකරණ ජාතිවාදයේ වපුරවන කට්ටියක් නෙමෙයි විය යුතු නැහැ විද්වත් අය කියන අය. ඒක තමයි අපේ වෙනස. අපි හැමතිස්සෙම සමාජ සාධාරණත්වය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සාමය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව සමග එකට වැඩ කරපු අය. ඒක තමයි අපේ තියෙන වෙනස. ඒ නිසා වෙන විකල්පයක් නැහැ. අර කිව්වා වගේ ඉස්සලා අදහස් දක්වපු මාතුරු අද විපක්ෂයක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන විපක්ෂය අපේ අතට ගන්න. ජනතාව වෙනුවෙන් පොද එක්සත් ජාතික විපක්ෂයත් අද කැඩිලා ඒ නිසා එතන ඒ ගැන අපිට හිතන්න බෑ. ඒ වල ඉන්නේ ගෙම්බෝ. අපි ඒක හොඳින්ම දන්නවා. ඒ නිසා අපිට හොඳ විපක්ෂයක් අවශ්‍යයි නම් මාලිමාව තමයි එකම විකල්පය. බොහොම ස්තුතියි. මම චමිලා තුෂාරි ඩාබි සාමූහිකය. ඒ වගේම මම නියෝජනය කරන්නේ නිදහස් වෙනද කලාප කම්කරු කාන්තාවන් විශේෂයෙන්ම මේ මොහොතේ ඉදිරියේදී පවතින ඡන්දය හා කොවිඩ් බලපෑම නිසා කම්කරුවන්ට වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් මතක් කරන්නත් මේ අභියෝගයන් අපි කොහොමද ජයගන්නේ කියන එක මතක් කරන්නත් තමයි අද උත්සාහ කරන්නේ. ඉතින් අපි දන්නවා පහුගිය දැන් මාස 4ක කාලයක් කොවිඩ් බලපෑම නිසා නිදහස් වෙනද කලාප කම්කරුවෝ බුරුතු පිටින් මේ මොහොතේ වෙද්දී එළියට දාලා තියෙනවා. අපි දන්නවා අපිට ILO වගේ ජාත්‍යන්තර නීති තියෙනවා. ඒ වගේම තමයි අපි සුනිසි මෙහෙවරක් ගැන කතා කරනවා. ඉතින් මේවා සියලු දේවල් අමුමේ උල්ලංඝනය කරමින් කම්කරු දෙපාර්තමේන්තුව BOI එක ජාතික කම්කරු උපදේශන සභාව හාම්පුතාව නඩත්තු කරන හාම්පුතා හුරුතල් කරන තත්යකට අදපත් වෙලා තියෙනවා. ඒ නිසාම කම්කරුවන්ට අද එළියට වැටෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ කම්කරු නීතිවල ආරක්ෂාව කිසිදු දෙයක් ලැබෙන්නේ නැතුව. ඉතින් අපි දන්නවා අපේ රටේ විදේශ විනිමය උපීමේ දෙවෙනි තැන තමයි ඇඟලුම් කර්මාන්තය. ඒ වගේම තමයි ඊටමත් ලාභදායී කර්මාන්තය මේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ. නමුත් ඔවුන්ට බැරි වුණා මාස දෙකක් මේ කම්කරුවන් රැක ගන්න. අපි දන්නවා 75ක විතර ලාභයක් ලබන ශ්‍රේෂ්ඨයක් තමයි ඇඟලුම් කර්මාන්තය. ඒ වගේම පහුගිය පාර්ලිමේන්තුවේ අපි දැක්කා ඇමතිවරු දෙන්නෙක්ම ඉන්නවා මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කර්මාන්තයන් කරගෙන යන ඔවුන් මේ ධන කුවේරයන් බවට පත් වෙලා තිබ්බා. ඒතකොට කම්කරුවෝගේ පැත්තෙන් බැලුවොත් ඔවුන් මන්ද පෝෂණයේ තත්ත්වෙන් පෙළෙනවා. මේක අපි නෙමෙයි කියන්නේ මේක 2009 කම්කරු දෙපාර්තමේන්තුව තමයි පැවසේ ඔවුන්ගෙන් 62%කට රක්තහීනතාවයෙන් පෙළෙනවා කියලා. ඒ වගේම ඔවුන් මේ මාස 3ක කාලයක් ඒක වකවානුව තුළ යකඩ පෙති බෙදා හැරියා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී රට තුළ තමගේ රැකියාව නිසාම සංක්‍රමණය වෙන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් යටතේ ඉතින්මත් අසරණ තත්ත්වයටපත් වුණා මේ ඇඳ නීතිය කාලය තුළ ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩගත්ත මේ බලහත්කාරයෙන් වැඩගත්ත බහුතරයක් ආයතන අද වහලා දාලා තිනවා. ඉදිරියේදී මාස 3කට වහන්න හදනවා. ඒ වගේම තමයි මේ මොහොතේ වෙද්දී මාස 3ද 6ද අවුරුද්දට අඩු සේවකයන් බුරුතු පිටින් ආයතන වලින් එළියට ඇදලා දාලා තියෙනවා. ඒතර මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව කාර්යසාධක බලකායක් පිහිටව ගත්තට කම්කරු පාර්ශවයෙන් බලන්නේ ඔවුන්ගේ දුක් ගැනවිලට ඇහුම්කන් දෙන්නේ ඔවුන් සමීක්ෂණයක් කරලා හෙළිදලව් කරලා තියෙන්නේ ආයතන පාලකයන්ට මේ මොහොතේ වැටුප් ගෙවා ගන්න බෑ. ඒ නිසා මේ ආම්පුතාගේ කෝණයෙන් තමයි උන්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ සමීක්ෂණයන් ඔවුන් කරන්නේ.
කම්කරු දෙපාර්තමේන්තුව කම්කරුවන් වෙනුවෙන් මැදිහත් වෙන්න තිබුණට මේ මොහොතේ මැදිහත් වෙලා තියෙන්නේ හාම්පුතාව ආරක්ෂා කරන්න. ඉතින් මේ ඇඟලුම් කර්මාන්තය ගත්තම ඇතරම අතිකාල මත රැඳෙන කර්මාන්තයක්. ඔවුන්ගේ මූලික වැටුප 15500යි. නමුත් මේ මොහොතේ වෙද්දී මේ කාර්ය සාධක බලකායි ඉන්න හාම්පුතුන්ගේ බලපෑම මත 14500ක අවම වැටුපකට තමයි ඔවුන් වැඩ කරන්නේ. මේ කම්කරුවන් මේ මොහොතේ වෙද්දී ඔවුන්ට හිතුමන අපේ මේ මොහොතේ වෙද්දී ඔවුන් තීන්දුව ගන්නවා මේ කම්කරු නීති උල්ලංඝනය කරන්න. ඒතර පහුගිය කාලයේ ඔවුන් මාර්තු වෙද්දී ඔවුන් අප්‍රේල් මාසයේ කියන්නේ උත්සව කාලයක්. එතකොට ඔවුන් පහුගිය අවුරුද්දක් තුළ උපයාගත් ප්‍රසාද දීමනාව මාර්තු මාසයේ 20 වෙනකන් ඔවුන් වැඩ කරා. 20 තමයි රටටම ඇඳ නීතිය පැනෙව්වේ. ඒ මොහොත වෙනකම් වැඩ කරපු වැටුප මේ ප්‍රසාද දීමනාව අහිමි කරලා දැම්මා. කොට මේ මොහොතේ වෙද්දී බහුතරය කාන්තාවෝ බහුතරය නේවාසික වෙලා ඉන්නේ බහුතරය කඩේට ණය වෙලා තමයි ජීවත් වෙන්නේ. මේ තුල උප සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. මේ උප සංස්කෘතියේ ගොදුරු බවට පත් වෙලා තියෙන බහුතරයක් කාන්තාවෝ. ඉතින් මේ අපි මේ කම්කරුවන්ගේ ජීවිත අනතුරේ තියෙන තත්ත්වයක තමයි අපි මේ ඡන්දයකට මුහුණ පාන්න සිද්ධ වුණේ. ඒ වගේම මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඉතාමත් බරපතල ලෙස කම්කරු නීති උල්ලංඝනය කරලා තියෙනවා. මේ මොහොතේ අපි ඒ නිසා කියනවා වගකියුතු බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි කම්කරුවන්ටත් මේ මොහොතේ යුතුයකමක් තියෙනවා හා වගකීමක් තියෙනවා කවුද ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ කියලා. ඒ නිසා අපි මේ මොහොතේ කියනවා ඇත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න තීන්දුව ගන්න මාලිමාවට ඡන්දය දෙන්න කියලා ජාතික ජනබල වේගය දිනවීම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. මම මුනීර් මුලෆර් සිවිල් සමාජ ක්‍රියාකාරී ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව නිயோஜனை කරනවා. உங்கள் அனைவருக்கும் வணக்கம். நாம் தற்போது இந்த நாட்டில் இலங்கையர்கள் என்ற அடிப்படையில் ஒரு இக்கட்டான சவால் நிறைந்த ஒரு காலத்தில் இருக்கின்றோம். குறிப்பாக இந்த நாட்டின் அரசியல் போக்கை பார்க்கின்ற போது கடந்த 72 வருடங்களாக இந்த நாட்டை மாறி மாறி ஆட்சி செய்தவர்கள் இந்த நாட்டை அழிவின் பால் இட்டு சென்றிருக்கின்றார்கள். குறிப்பாக தற்போது ஆட்சியில் இருக்கக்கூடிய அரசாங்கம் எவ்வாறு சிறுபான்மை சமூகத்தோடு அவர்களுக்கு எத்தகைய இடத்தை கொடுத்திருக்கின்றது என்பதற்கான மிகச்சிறந்த தெளிவான அத்தாட்சி தான். அவர்கள் அடிக்கடி அவர்களுடைய தேர்தல் மேடைகளிலே சொல்கின்றார்கள், இந்த நாட்டில் உள்ள எல்லா இனத்தவர்களையும் இணைத்து எமது பயணத்தை நாம் செல்ல வேண்டும் என்று சொல்லுகின்றார்கள். ஆனால் தேர்தலில் போட்டியிடுகின்ற அபேட்சர்களை பார்க்கின்ற போது வடக்குக்கும் கிழக்குக்கும் வெளியே பெரும்பான்மை சமூகத்தை தவிர்ந்த சிறுபான்மை சமூகத்தை பிரதிநிதித்துவப்படுத்தக்கூடிய எத்தனை பிரதிநிதிகளுக்கு வாய்ப்புகளை கொடுத்திருக்கின்றார்கள் என்பதன் ஊடாக அவர்களது எதிர்கால அரசாங்கம் என்ன செய்யப்போகின்றது என்பதற்கான தெளிவான அத்தாட்சியை சொல்லியிருக்கின்றார்கள். எனவே நாம் தொடர்ந்தும் ஏமாற்றப்பட்டிருக்கின்றோம், ஏமாற்றப்பட்டு கொண்டிருக்கின்றோம். இந்த நிலை இந்த தலைவிதியை மாற்றுவதாக இருந்தால் கண்டிப்பாக எங்களுக்கு இருக்கின்ற ஒரே தெரிவுதான் இந்த நாட்டிலே தற்போது அரசியல் சூழ்நிலையிலே திசை காட்டியிலே போட்டியிடக்கூடிய தேசிய மக்கள் சக்தி. தேசிய மக்கள் சக்தி உண்மையாகவே கொள்கைக்காக இன மத பேதமின்றி இந்த நாட்டில் இருக்கக்கூடிய இலங்கையர்கள் அனைவருக்கும் குரல் கொடுக்கக்கூடிய ஒரு கட்சி. எதிர்காலத்திலே அவர்கள் இறந்த காலத்தில் கடந்த காலங்களில் பிரச்சனைகள் ஏற்படுகின்ற போது இன மத பேதமின்றி சகலருக்குமாக அவர்களுடைய உண்மையான குரல்களை பாராளுமன்றத்திலே கொடுத்தார்கள். குறிப்பாக நான் முஸ்லீம் சமூகத்திலே வேண்டிக் கொள்கின்ற ஒரு விடயம்தான், வளமையாக நாம் பிரச்சனைகள் வருகின்ற போது சிக்கல்கள் ஏற்படுகின்ற போது தற்போது தேசிய மக்கள் சக்தியிலே இருக்கக்கூடிய பாராளுமன்ற உறுப்பினர்களை அழைத்து உங்களுக்காக பாராளுமன்றத்திலே குரல் கொடுக்குமாறு தமக்காக பலரும் தொலைபேசி அழைப்புகளை எடுப்பார்கள். ஆனால்
தேர்தல் என்று வருகின்ற போது சுயலாபங்களுக்காகவும் சிறிய சிறிய வரப்பிரதாசங்களுக்காகவும் ஏனைய கட்சிகளின் பின்னால் போகக்கூடிய நிலையை நாங்கள் காணுகின்றோம். சந்தர்ப்பவாத அரசியலை தவிர்த்து கொள்கைவாத அரசியல் ரீதியாக இந்த நாட்டை நாம் கட்டி எழுப்ப முனைவோம். විශේෂයෙන් මේ දවස්වල අපි දකිනවා ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මුස්ලිම් සම්මේලන පවත්වමින් යනවා. කුරුණෑගල කොළඹ විවිධ පළාත්වල ගිහිල්ලා විවිධ කතා කියනවා. බුරියානි කතා කියනවා. ඒ වගේම බෝවත් කපපු කතා කියනවා. මෑතකදී සිද්ධ වෙච්ච එක්තරා සිද්ධියක් තමයි රටේ එක්තරා ප්‍රබල ඇමතිවරයෙක් මුස්ලිම් සමාජය වෙනුවෙන් සම්මේලනයක් පැවැත්තුවා. මේ සම්මේලනයේ අවස්ථාවේ සමහරු ඔහුගේ කතාව පටිගත කරන්න ගියාම ඔහු කියලා තියෙනවා ඒක කරන්න එපා කියලා. මේක හේතුව තමයි තනිකරම මුස්ලිම් සමාජයට ගිහිල්ලා එක බොරුවක් කියනවා අනිත් සමාජයට ගිහිල්ලා තව බොරුවක් කියනවා. හැමදාමත් ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇති කරමින් මේ දේශපාලන ගමන යන්න හදනවා. අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම නිදහස ලැබුණු දා ඉඳලම අපට ගොඩනගා ගන්න බැරි වෙච්ච එකම දේ තමයි ශ්‍රී ලාංකික ජාතිය කියන එක ගොඩනගා ගන්න බැරි වුණා. ප්‍රතිපත්තියක් නැති වුණාම රට ගොඩනගෙන සැලසුමක් නැති වුණාම මොනවද කරන්නේ? හතුරන්ව මවාපාල මෙන්න මෙයා තමයි ඔබේ හතුරා කියලා පෙන්නනවා. අවුරුදු 30ක් දෙමළ සමාජය අපේ හතුරන් බවට පත් කර තිබුණා. දැන් අලුත් හතුරෙක්ව ගොඩනගාගෙන තිබෙනවා. ඒ හතුරා ගොඩනැගීම හරහා Tamanගේ දේශපාලන ක්‍රියාදාමය කරන්න උන් ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන් අපි සියලු දෙනාම දන්නවා ශ්‍රී ලාංකිකයෝ ලෙස ආදරය කරපු ක්‍රීඩාව තමයි අපි කුඩා කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාව. ජාති ආගම කුල මල ભેද වලින් තොරව අපි හැම කෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩකයන්ට විශාල ආදරයක් අපට තිබුණා. අපි දැක්ක අවාසනාවකට රජයකට කර කියා ගන්න බැරි වුණාම අතීතයේ හාර උත්සාහරි බොරු දේවල් මවාපාලා මිනිසුන්ව නොමග යවන තත්වයකට පත් වෙනවා. අද එකම ශ්‍රී ලාංකික කණ්ඩායමක් ලෙස ගොඩනැගෙච්ච ක්‍රිකට් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් මර්ධනයේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම රටේ ගත්තම විශේෂයෙන් අපි දැක්ක ජනාධිපති වර්ණයේදී පැහැදිලිව කියපු දේ තමයි අපි දිනාගත්ත නම් මුලින්ම කරන දේ තමයි MCC ගිවිසම ඉරා දමනවයි කියන්නේ. දැන් මාස 8ක් ගෙවි තිබෙනවා. තවත් කල් ඉල්ලනවා. කැබිනට් ඇමතිවරුන්ට අදහස් ප්‍රකාශ කරන්නයි කියලා කියනවා. රටේ ජනතාව තේරුම් ගත යුතු දෙයක් තමයි ඇත්ත ඌමනාව ඔවුන්ට තිබෙන්නේ මේක ඉරා දැමීම නෙවෙයි. මේක කෙසේ හෝ ඉතා ඉක්මනින් ක්‍රියාවට රැංවීම කියන. ඒ වගේම අපි දැකපු දේ තමයි ජනාධිපති මැතිවරණ සමයේ විශාල රැලි පවත්වන විට සංකේතාත්මකව ගිහිල්ලා ගස් හිටෙව්වා. පරිසරය අපි ආරක්ෂා කරනවායි කියන කාරණාවත් එක්ක. අද මොනවද වෙලා තියෙන්නේ? හෘද සාක්ෂියට අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස බදුරුදින් වෙන්න පුළුවන් මොන එකා වෙන්න පුළුවන් කවුරු පරිසරය විනාශ කරත් ශ්‍රී ලාංකිකයෝ ලෙස අපි ඒකට එරෙහි වෙන්න ඕන. සංකේතාත්මක සමහර ව්‍යාජ දේවල් පෙන්නමින් ඊට වඩා මහා හානියක් අපේ මාතෘභූමියට මේ පිරිස කරගෙන යනවා. සියලු ශේස්ත්‍ර ගත්තම අද විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියනවා රාජාංගන න්‍යායයේ පැවැත්වූ අමගුල අර නිරෝධායන නීතිවලට අනුකූලව සිද්ධ නොවුණයි කියලා. රට තුල COVID-19 පිළිබඳව අපි සියලු දෙනා තුළම විශාල බියක් තිබුණා. ඒ සෞඛ්‍ය නීති රීති වලට සියලු දෙනාම හිසනම ඒකට ගරු කරමින් සමස්ත රටම බේරා ගන්න ඕනේ කියන පරමාර්ථයත් එක්ක එකාමෙන් කටයුතු කළා. පොඩි අඩුපාඩු සිද්ධ වෙන විටදී පවා හැම කෙනාම ඒකට බැනලා ඒව නිවැරදි කරගත්තා. හැබැයි
රටේ තිබුණු ඒ මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම නැති කරේ අන් කිසිවක් නොව අපි දන්නවා අපේ රටේ තොබල ඇමතිවරයෙක්ගේ අව මගුලත් එක්ක සියලු දෙනාගෙම තිබුණු ඒ බිය නැති කර ආදර්ශමත් නායකයෝ කියලා කියනවා. විනයගරුක නායකයෝ කියලා කියනවා. හැබැයි අපි ආදර්ශය ගන්නේ මේ පිරිසගෙන් නම් ඊටමත් අවාසනාවන්ත රටක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම ලෝකේ කොයි රට ගත්තත් දියුණු වෙච්ච හැම රටක්ම ගත්තම ඒ රටේ පළමුවෙන්ම කරපු දේ තමයි ඒ රට තුල ජීවත් වෙන ජාතීන් අතර සමගිය ගොඩනැගීම හරහා තමයි ජාතික සංවර්ධනයකට ගියේ. අපි දකින්න විශේෂයෙන් මේ දවස්වල කියනවා මේ ගමනට එකතු වෙන්න දෙවිඩ සමාජයට ආරාධනා කරනවා, මුස්ලිම් සමාජයට ආරාධනා කරනවා. මම කියනවා වර්තමාන රජයේ අපේක්ෂක ලැයිස්තු අරගෙන බැලුවම උතුරයි නැගෙනහිරයි හැර විශේෂයෙන් ඒ සුළු ජනවර්ගයා නියෝජනය සඳහා කෙතරම් ඉඩකඩක් ලබා දී තිබෙනවාද? කොළඹ වගේ විශාල බහුතරයක් ඉන්න දිස්ත්‍රික්කයක්. මේ වගේ දිස්ත්‍රික්කවල කොතරම් ඉඩකඩක් ලබා දී තිබෙනවද? ඒ විවිධත්වයේ ගොඩනගන්න එවැනි සමගියක් ගොඩනගන්න බැරි පිරිසක් තමයි අද නැවත වාරයක් අපේ රට පාලනයේ ඉල්ලා සිටින්නේ. මෙතන හැම කෙනාම කියපු විදියටම 19 වෙනි සංශෝධනයේ හරහා රට තුල ස්වාධීන කරුණු කාරණා ඉතා අලංකාර විස්තෘත ගොඩ නැගුණා. මේගොල්ලෝ හිතනවා Tamanගේ මර්ධනකාරී ගමන් මගට මේ 19 වෙනි සංශෝධනයේ විශාල බාධාවක් මේක නැති කරගෙන අපි ගමනක් යන්න ඕනේ කියලා. මේ නිසා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින දේ තමයි විශේෂයෙන් අපි තේරුම් ගමු මේ මොහොතේදී අපි දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා යන ගමනක නම් අපට තිබෙන එකම විකල්පය වෙන කිසිවක් නෙවෙයි. වෙදිච්ච එක්සත් ජාතික පක්ෂයවත් සමගි ජන බලවේගයවත් වෙනත් පක්ෂ නෙවෙයි. සියල්ලන්ටම එකට වාඩි වෙලා ශ්‍රී ලාංකිකයෝ ලෙස අදහස් දක්වන්න පුළුවන් අපට තියෙන එකම වේදිකාව මේ මොහොතේ ජාතික ජන බලවේගයයි. එම නිසා ඔබේ තීන්දුව මාලිමා ලකුණට ලබා දී විශේෂයෙන් අද දිනේ තැපල් ඡන්දේ නිකුත් කරන මේ මොහොතේ අපි සියලු දෙනා ඒ පිළිබඳව මතක් කරමින් අපි නිවැරදි ගමන සඳහා ඇත්ත මිනිස්සුන්ව පාර්ලිමේන්තුව තුළ තවත් වැඩි කරමින් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනගමු. ඔබට ස්තුතියි. මම නීතිඥ ටී.කේ. අසූර්. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මෙලේ සම්මේලනයයි. මෙලේ වරුන් කවුද කියලා තවමත් හරියට නොදන්න අපේ ඡන්දදායකයින් මේ රටේ ඉන්නවා. ඒක ටිකක් හරි ගස්සන්නට ඕන. මෙලේවරු සියලු දෙනාම මුස්ලිම්වරු ආගමෙන්. ඒත් මෙලේවරු කියන්නේ විශේෂ ජන කොට්ටාසයක්. අපිට කියලාම ආවේනික වූ භාෂාවක් තියෙනවා. saudara-saudari yang terhormat, itang ninigiri kaya duduk Melayu pada semua orang le, ni waktu ka ada taksir tiada, ni datang election ka आप शर्मा वोट kata. Itu dang sigit pahal mobilan jo se datang ada. ඊට පස්සේ ඒක තමයි අපේ භාෂාව. ඒ භාෂාව මේ භාෂා මලායු කියලා මේ ලෝකේ මිලියන 350ක් විතර මිනිස්සු ඒක භාවිතා කරනවා. රටවල් ස්වෛරී රටවල් තුනක මැලේසියාව, ඉන්දුනීසියාව සහ බ්‍රුනයි යන රටවල මේ ඒගොල්ලන්ගේ ජාතික භාෂා වශයෙන් එක පත් වෙලා තිබෙනවා. මේ අපි මේ රටේ ඇවිල්ලා වසර 350ක් විතර වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති අපිව ගෙන්වා ගත්තේ ඉස්සෙල්ලාම ලන්දේසින්, ඊට පස්සේ ඉංග්‍රීසිවරුන් මේ අපේ යුද්ධ හමුදාවේ සේවය කළා. එක්තරා අවධියේදී ඉංග්‍රීසි ආණ්ඩුව ඉන්න තිබෙන කාලෙදී මැලේ රෙජිමන්ට් කියලා රෙජිමන්ට් එකක් තිබුණා මේ ශ්‍රී ලංකාවේ. එතකොට දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ අපේ සියලු දෙනාම දැන් අපි ශ්‍රී ලංකාවේ සමාජයේ කොටසක් අපි. මේක අපේ මව්බිම අපි සලකනවා. කවුරුත් අපිට ඒක ගැන ප්‍රශ්නයක් ඇති කරලා නැහැ කවදාවත්. අපි හැම අවස්ථාවකදීම එකක අවශ්‍යතාවන් අනුව අනුගත වෙන්නට මේ ලෑස්ති. ඉංග්‍රීසි ඉන්න කාලෙදී ඉංග්‍රීසි අවශ්‍ය වෙලා තිබුණා. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඊට පස්සේ සිංහල රාජ්‍ය භාෂාව වුණාම අපි සිංහල ඉගෙන ගත්තා. සිංහල ඉගෙන ගත්තා වගේම නෙවෙයි සිංහල ඉතාමත් හරි විදිහට උච්චාරණය කරන්නත් අපි ඉගෙන ගත්තා. ඒක සමහර අයට ප්‍රශ්නයක් නේ. ඒත්
දැන් අපි දැන් වෙලා තියෙන්නේ අවුරුදු 70 අපි නිදහස ලැබිලා අවුරුදු 72ක් ගිහිල්ලා අපි ඔන්න මෙන්න මේ පරාජය වෙච්ච නැත්නම් අසාර්ථක වෙච්ච රාජ්‍යයක් බවට පත් වෙන්නට තියෙනවා. a failed state. ඒ තත්ත්වයට තමයි අපි දැන් එන්නේ. අපිට පස්සේ නිදහස ලැබිච්ච රටවල් කොච්චර ඉස්සරහින්ද ඉන්නේ? අපි බුතාම දුක් වෙනවා, අපි අඬා වැළපෙනවා. ඇයි අපේ රටට මෙහෙම වෙන්න මෙහෙම දෙයක් උනේ කියලා. මෙච්චර වෙලත් බලන්න මේ ඊටමත් තීර්ණාත්මක මේ මැතිවරණ කාලයේදී ප්‍රධාන පක්ෂ ධාරාවන් දෙක ඒගොල්ලන්ගේ මැතිවරණ මේ platform වල මොනවද කතා කරන්නේ? එක කට්ටියක් මේ කතා කරනවා ඒගොල්ලන්ගේ තියෙන මේ මූලස්ථානය කොහොමද ලබා ගන්න කියලා. අනිත් පක්ෂයේ ඒගොල්ලෝ කියන්නේ අර මිනිහට දෙන්න එපා, යත් එක ගෑවෙලා ඉන්න කාත් එක්කවත් දෙන්න එපා, එයාව නැති කරලා දාන්න. අපි බූරුවස අශ්වය අපි ඉදිරිපත් කළා තිනවා, අශ්වයින්ද ඡන්ද දෙන්න බූරුවන් පරද්දන්න කියලා. කවුද ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ? අපි දැන් ඊට පස්සේ මොකද කරන්නේ කියලා. මේ ජාතික ජන බලවේගය පමණයි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. බලන්න ළඟදිත් අපේ නායකතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා එයා 360 ප්‍රෝග්‍රෑම් එකේදී කොච්චර ලස්සනට අපේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළාද කියලා ඔබතුමන්ලා ඒක අහගෙන හිටියද දන්නේ. ඒක මේ පුළුවන් නම් ඒක දාලා බලන්න. ඒක මේ YouTube එකේ තියෙනවා. අපි ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද? මේ ගරාවැටිච්ච ආර්ථිකයක් අපිට තියෙන්නේ. මේගොල්ලෝ කාපාසිනියා කරපු ප්‍රතිපත්තියක්. මේගොල්ලෝ හොරකම් කරලා නාස්ති කරලා මේ ගෙනාවු මේ ආර්ථිකය කොහොමද නගා සිටවන්නේ කියලා අපේ සහෝදරයාලි තමයි ලස්සනට කිව්වා. ඒ වගේ තමයි ප්‍රශ්න රාශියක් තියෙනවා. අනිත් එක මෙතෙන්දී කියවුණා හැම අවස්ථාවකදීම ආණ්ඩු පක්ෂය එක මේ රැස්වීම් වලදී කියනවා අපිට 3න් 2ක් දෙන්න. මොකද 3න් 2 ඕනේ? එකක් 19 වන සංශෝධනය මේ නැති කරන්න. ඒක ගැන මෙතන කතා කරනනේ. ඊට පස්සේ 13 වන සංශෝධනයත් ඉවත් කරන්නයි යන්නේ. ළඟදී ආචාර්ය ජයතිලක මහත්මයා කතාවක් කරදියා කියලා තියෙනවා 13 වන මේ සංශෝධනය ඉවත් කරන්න ගියොත් ඉන්දියාව එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒක බලන්න ඒක එයා කියන්න ඕනේ අපිටත් දන්නවා. ඒගොල්ලන්ගේම හෙන්චයියෙක් නේ. ඒ ආණ්ඩුව යටතේ ඒකක ලොකු වරප්‍රසාද තියෙන තැන්වල වැඩ කරලා ආපු කෙනෙක් නේ. දැන් බලන්න අපි 2009 දී LTT බෙදුම්වාදීන් පරාජය කරද්දී අපි ඊටමත් උද්දාමයටපත් වුණා. අපි හිතුවා මේ ඊටමත් හොඳ අවස්ථාවක් මේ රට ඒක රාශී කරගෙන මේ එක රටක් වශයෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒත් මතක තියාගන්න ඒ අවස්ථාවේදී කඳුළු හෙලපු කට්ටියක් හිටියා. දන්නවද කවුද කියලා? මේ රටට ආයුධ මේ සප්ලයි කරපු කට්ටිය. ඒ ආයුධ ආවේ පිටරටින්. ඒ ආයුධ මේ ලබා දෙන මේ කම්පැනි වලට ශ්‍රී ලාංකික ඒජන්තවරු හිටියා. ඒ ඒජන්තවරු තමයි තාමත් වැදගත් දේශපාලන පක්ෂවලට හැම අවස්ථාවකදීම අනුග්‍රහය දක්වන්නේ. ඒගොල්ලන්ට කෑම නැති වෙලාවට කෑම ලබා දෙන්නේ. ඒ වගේ දේවල් කරමින් තමයි ඒගොල්ලෝ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ නැවත තත්ත්වයක් આવොත් උඩ පනින්නේ උද්දාමයටපත් වෙන්නේ මෙන්න මේගොල්ලෝ තමයි. එම නිසා මතකද මේ ගැන අපේ පාප්තුමා එක්ස්ට්‍රා අවධික කියලා තියෙනවා. මේ ලෝකයේ හැම තැනකම ප්‍රශ්න ඇති කරගන්නේ මේ ඊටාමත්ම බලගත්තු රාජ්‍යයන් කියලා. මේගොල්ලෝ ගාව දැන් ඊටාමත් බිහිසුණු යුදායුධ තියෙනවා. එක බෝම්බයක් තියෙනවා. ඒක දැම්මොත් බිල්ඩින් කිසිවත් කැඩෙන්නේ නැහැ. ඒ බිල්ඩින් ඇතුලේ ඉන්න මිනිස්සු මැරෙනවා. එච්චරම් බිහිසුණු ඒවා. ඒත් දැන් ඕවා ලස්ස තියාගෙන වැඩක් නැහැනේ. ඒවා විකුණන්න ඕනේනේ. විකුණන්න කොහමද? කොහේ හරි තැනක ගැටණයක් ඇති කරනවා. දැන් බලන්න හැමතැනම යමනය නැති තැනක් නැහැනේ. අප්‍රිකාව හැමතැනක්ම මේක තමයි ඒගොල්ලන්ට අවශ්‍ය. එම නිසා මේ තත්ත්වය ඉතාමත් හොඳින් දැනගෙන මේ රටේ විදේශ ප්‍රතිපත්තිය විදේශ සම්බන්ධතා ඉතාමත් ලස්සනට ඉතාමත් පරිස්සමින් කරගෙන යන්නට ඕන තත්ත්වයක්. MCC ගිවිසුම ගැන ඒකේ තියෙන මේ පළ විපාක නොදන්නව නෙවෙයි. මේගොල්ලන්ට ඒක ඕනේ කියලා කරන මිනිස්සු දැන් අවශ්‍ය වෙලා තියෙන ඒකෙන් ලැබෙන සල්ලි. දැන් සල්ලි නැතිවනේ දඟලන්නේ. රාජ්‍ය සේවයේ සේවකයන්ට පඩි ගෙවන්නත් බැරි තත්ත්වයක් නෑවිලා තියෙන්නේ.
එම නිසා ඒගොල්ලෝ දැන් මේක නොදැනවත්ව නෙවෙයි කරන්නේ. එක අමන മന്ത്രി කෙනෙක් කියලා තිනවා මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් ළඟදී කිව්වා අපි MCC කිවසුම උල්ලංඝනය කරන නම් 3 මේ අපි മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා. ඒතකොට අපේ නායකතුමා කියලා තියෙන ලස්සනට මේක විවාහ කිවසුමක් මේ කැන්සල් කරනවා වගේ වැඩක් ඉල්ලුමක් දුන්නා නම් එම්බැසි එකට වැඩ ඉවරයි කියලා. ඉතින් එම නිසා මේ තත්වයේදී අපි මේ අපේ ඡාන්දදායකයන් ඉතාමත් බුද්ධිමත්. කවුරුත් හිතන්න හොඳ නෑ ඡාන්දදායකයන් මෝඩයෝ කියලා. මෝඩයෝ කරවන්නත් හොඳ නෑ. මම මේ වගේ අවස්ථාවකදී කිසිම බයක් චකිතයක් නැතුව මෙච්චර හුඟක් මේ ප්‍රශ්න ඇති වෙද්දි ඒගොල්ලෝ දැන් කිව්වා වගේ මේ ගල්කිස්ස වෙඩලේ කෘත්‍රිම වෙරළක් ඇති කිරීමට ඇමරිකානු ඩොලර් 900කට කිට්ටුව වියදම් කළා. නිකන් විසිකල දැම කිසිම ගාණක් නැහැ. ඒගොල්ලෝ මෙහෙම කරනවා නම් ආණ්ඩුවක් පත් වුණොත් 113 හොය 3 ලැබුණොත් මොනවා නොකරයිද? එම නිසා මේ අවස්ථාවේදී අපේ ඡන්දදායකයන් ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ ඡන්දදායක බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒත් මේ අවස්ථාවේ හිතත් වැඩියෙන් හිතන්නට ඕනේ. අපි තවත් වසර 5ක් මේ විදිහට යන්නට බෑ. සමහරලාට මේගොල්ලෝ අපේ රටේ සම්පත් විකුණන විදියට සංග්‍රිලා එක වික්කා ඒ අගමැතිතුමා ඊයේ ඉපරේද මම දැක්ක කතා කරනවා අපි කිසිම දෙයක් විකුණුවේ නෑ. අපි රටේ සම්පත් මුකුත් විකුණුවේ නෑ. මෙහෙමත් කියන්න පුළුවන් නම් ඊට පස්සේ ඇවිල්ලා මේ පාරේ මේ මාස 8 ඇතුළතදී ඊට පස්සේ තියෙන තවත් ඉඩ මොකද විකුණනවා දැන්. එතකොට පාර්ලිමේන්තුව තිබුණෙත් නෑ. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඔක්කොම තියදිත් කළා. එම නිසා තවත් ඊළඟ වසර 5 මේ කවුරු හරි කට්ටියකට දුන්නා නම් ශ්‍රී ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක මත සියා ගන්නට ඕන. අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව බේර ගන්නට ඕන. මොන දෙයක් කරන්න ශ්‍රී ලංකාවක් තියෙන්න එපා. එම නිසා මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනේ බුද්ධිමත්ව කටයුතු කරන්න. ජාතික ජන බලවේගයේ අපේ මාලිමාවට ඡන්ද දෙන්න සියලු ශ්‍රී ලාංකික සියලු දෙනාටම ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එක් කරුණක් පමණක් මම දැන් මතක් කළ යුතුයි කියලා. ඒ තමයි දැන් ආණ්ඩුව ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් වලින් ජනතාවගෙන් මම හිතන්නේ ඊටවල් භයානකම ඉල්ලීම තමයි 3/2ක වැඩි ඡන්දයක් අවශ්‍යයි කියන එක. දැන් 3/2ක වැඩි ඡන්දයක් දීලා ජනතාව හොඳ පාඩමක් ඉගෙන ගත්තා ජයවර්ධනගේ. මේක ඇයි කියලා අහනකොට කියන්නේ ඉස්සෙල්ලා කිව්වේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහායි කියලා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම සඳහායි කියලා. ඔව් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 3/2ක වැඩි ඡන්දයෙන් ඉවත් කරන්න පුළුවන්. නීති අනුකූල භාවය ලැබෙනවා. දැන් අලුතෙන්ම දැන් ගිය සතියේ ඉඳලා කියන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. නමුත් කියන්නේ නැහැ මොකක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගේන්න යන්නේ මොනවද කරන්න යන්නේ? ඒක ජනතාවගේ වරමක් ඉල්ලනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න යනවා කියලා ප්‍රකාශ කරලා නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් කවුරු හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියනවා ඒකේ කෙටුම්පතක් ඒකේ ප්‍රතිපත්ති මාලාවක් අඩු ගන්න සටහනක් ඉදිරිපත් කළ යුතු ඉස්සෙල්ලා. මෙන්න මේ වෙනස්කම් ගේම සඳහා අපිට 3/2ක වැඩි ඡන්දයක් දෙන්න කියලා ඉදිරිපත් කළ යුතුයි. නමුත් එහෙම එකක් කරන්නේ නැතු. ඒ කියන්නේ වංචනික ක්‍රියාවක්. ඒක සම්පූර්ණ. ඒ කියන්නේ ඒගොල්ලන් ඕන දෙයක් කරන අර බ්ලැන්ක් චෙක් එකක් ලබා ගන්නවා වගේ වැඩක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඊට පස්සේ කියන්නේ අපිට ජනතාව වරමක් දුන්නා. අපි කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපිට වරමක් දුන්නා කියලා. මොන විදිහේ කාලකන්ණි ව්‍යවස්ථාවක් ගෙනේද කියලා කවුරුත් දන්නේ නැහැ. මොකද ව්‍යවස්ථාවක් කියන රටක එකක් තමයි නීති අනුකූලභාවය තියෙන්න ඕනේ. නීති අනුකූලභාවය ලබා ගන්න පුළුවන් 3/2ක වැඩි ඡන්දයක් තිබුණොත් නීති අනුකූලභාවය ලැබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටක් ඉදිරියට යන්න නම් විශේෂයෙන් බහුජාතික බහුආගමික ජනතාවක් ජීවත් වෙන රටක නම් ඒකට අවශ්‍යයි ඊට අමතරව අවශ්‍යයි සුජාතිකත්වයක් අවශ්‍යයි. ඒක 3/2ක ඡන්දයක් තියෙන්න පුළුවන්. දැන් අපි කියමු 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක 3/2ක වැඩි ඡන්දයක් තිබුණා. නකොත් කාගේ ව්‍යවස්ථාවක්ද? ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව. අර ඊළඟ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණා. ඒක කාගේ ව්‍යවස්ථාවද? ඒක ජයවර්ධනගේ ව්‍යවස්ථාවක්. ඒක ජනතාවගේ ව්‍යවස්ථාවක් නෙවෙයි. අපිට අවශ්‍ය රටක්
එක්සට් කරලා අර ඉන්දියාව කරා වගේ 1950 දී කරලා රටේ තියෙන සම්පත් භාවිත කරලා රටක් දියුණු කරන්නට ඒ අවශ්‍ය බලය ලබා ගන්න පුළුවන් ජනතාවගෙන් හැමෝම පිළිගන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමෙන් මම හැමෝම කියලා කියන හැම ජන කොටසක්ම පිළිගන්නට ඕනේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තියෙන්නට ඕනේ නීති අනුකූලභාවය. ඒක තුෙන් දෙක වැඩි ඡන්දේ නමුත් තුෙන් දෙක වැඩි ඡන්දේ පමණක් මදි. ඒකට සෑම ජන කොටසකම එක රටේ තියෙන්නට ඕනේ. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිම ජන කොටසක තියා විරුද්ධ පක්ෂයේ සහයෝගයක් තිබුණේ එකනතාවයක් තිබුණේ 78 ව්‍යවස්ථාවටත් එහෙමයි තිබුණ සම්පූර්ණ විරෝධයක් ජනතාවගේ ජනතාව එදා පෙළපාලි ගියා හයිඩ් පාක් එකේ ජනතාව එන්නෙන් පෙරලා වගේ අය ඉඳගත්තා මෙහෙම ඔව් අර ඉඳගත්තා ඒ වගේ විරෝධය අද වෙනකල් යනවා ඇයි වෙනස් කරන්න බැරි වෙලා තියෙන්නේ අර ජේ.ආර්. ජයවර්ධනට අර තුන් දෙක වැඩි ඡන්ද දීලා දීපු වරම නිසා තමයි අද ඉවර කරන්නේ. ඒ නිසා මේ භයානක තත්ත්වෙ මම හිතන්නේ අපිට පැහැදිලි කරලා දිය යුතුයි. මේ ඊටමත් භයානක පියවරකට යන්න යන්නේ. හරි. ඒක නම් මේකට කීයටවත් තුන් දෙක වැඩි ඡන්දයක් දෙන්න කිසිසේත්ම ඉවත් වෙන්නේ ඊළඟට ඒ වගේ දෙයක් ගැන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් දැනීමක් තියෙන බුද්ධියක් තියෙන മന്ത്രിවරු ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. එම නිසා ජාතික ජන බලවේගයේ ප්‍රබල කණ්ඩායමක් මම හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒ ප්‍රබල කණ්ඩායමට හැකියාව ලැබෙවි. ඒ ප්‍රබල වෙන ප්‍රමාණය අනුව රටේ දේශපාලනය ගැන යම් කිසි ගමනක් ආරම්භ කරන්න රටේ දේශපාලන යම් කිසි දිශාවකට යොමු කරන්නට අවස්ථාවක් ලැබෙවි. ඉන්නේ අපි මතකයි විවිධ පාර්ශ්වයන් කැඳවලා මුතුම ආදාස් අරගෙන ඒවා යෝජනා කළ ලොකු පිළිගානක ලොකු වාර්තාවක් ඉදිරිපත් කරා. අවසානයේ කොහොමත් මේ රටේ ජනතාවගේ පරිමාණ රැකෙන විදිහට ඒ වගේ ව්‍යවස්ථාවක් මේ රටේ හැදුන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව පාලකව එන කාලේට තමයි ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරලා. ඉවිල් සමාජයේ මොකක්ද කියන්නේ මේ ව්‍යවස්ථාව කියන්නේ මේ පොඩි එකාගේ හොඩි පොත වගේ ඒක නිකන් කපනවා කොටනවා ඉවරයක් නැහැ. මේ එක පාර්ශ්වයන් අවශ්‍ය විදිහට වෙනස් කරනවා. දැන් දහන විනෝත සංශෝධනයේ හොඳ කරුණු කාරණා තියෙනවා. දැන් ඔය කොමිසම් පීඨ මාගේ දේවල් හොඳ ලක්ෂණ. එතකොට අපේ රටේ ස්ථාවර කාටවත් වෙනස් කරන්න බැරි වස්තාවක් හදන්න බැරි තියෙන බාධා මොකක්ද? නෑ කාටවත් වෙනස් කරන්න අපි කියමු ඉන්දියාව ගත්තා. ඉන්දියාව තමයි හොඳම උදාහරණය. ඉන්දියාව පමණයි තව රටවල් තිබෙනවා. ඉන්දියාව හොඳම උදාහරණය. ඔවුන් නිදහස ලැබුණ හැටිය. ඒ නේරු වගේ ඊට බුද්ධිමත් අය ඒ රටේ නායකත්වයේ හිටපු නිසා ඒ අය කල්පනා කරේ අපි මොන වගේ ඉන්දියාවක්ද නිදහසෙන් පස්සේ ගොඩනගන්න ඕනේ කියලා. හරි. ඒ අය කල්පනා කරා ඉන්දියාවේ ජාතීන් 100 ගණනක් ජීවත් වෙනවා. භාෂා 100 ගණනක්, ආගම් 100 ගණනක් තියෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ ඒකල ද්‍රවිඩතාවය තමයි විශාලම ප්‍රශ්නේ. දුප්පත්කම. ඉන්දියාවේ හිටියේ ඒ කාලේ වෙනකොට නිදහස් ලැබෙන කාලේ වෙනකොට අද වගේ ඉන්දියාවක් නෙවෙයි තිබුණේ. හරි. හරියට වැසිකිළියක්වත් නැති ඒ වගේ ඉන්දියාවක් තිබුණේ. ඉතින් ඒකදී ඒ අය කල්පනා කරේ අපිට අවශ්‍යයි මේ සම්පත් සියල්ලක එක රාශි කරන්න. මානව සම්පත් ඊළඟට භෞතික සම්පත් ඒක රාශි කරන්න අවශ්‍යයි. ඒට ඒ අය ව්‍යවස්ථාව හදන්න ඉඳගත්තේ තීරණය කරලා අපිට අවශ්‍යයි එක්සත් ඉන්දියාවක් ගොඩනගන්න මේ හැම එක්කෙනෙක්ගේම සහයෝගය අරගෙන මේ සම්පත් පාවිච්චි කරලා ඉන්දියාව දුප්පත් කමෙන් කුමදවා ගන්නටයි කියලා. හරි පළවෙනි එක. ඉතින් ඒක අන්න ඒ වගේ අපිටත් අවශ්‍ය රටේ හැම ජන කොටසකටම පිළිගන්නට පුළුවන්. දැන් උතන හැම වෙලේම ව්‍යවස්ථා ප්‍රෙසිඩන්ස් කරන ආපම හිර වෙන්නේ එතන තමයි. හරි. මොකද පටු දේශපාලන ඉල්ලීම අනුව එකක් මාක් යෝජනා කරාම ඒකට විරුද්ධ වෙන කිසිම පදනමක් නැහැ. ඊළඟට සමාජයට ඒ අයම ඊට පස්සේ ඒකම ගේනවා. දැන් ලංකාවේ ඒකට හරියම ප්‍රසිද්ධයිනේ. දැන් ජේ.ආර්. ජයවර්ධන බණ්ඩාරනායක චෙල්ලොන්නායකන් කිව්වසම දුන්න වෙලාවේ රට සභා ක්‍රමය විරුද්ධ වුණා. විරුද්ධ මේ ජේ.ආර්. ජයවර්ධන රට පුරාම ගියා. මට මතකයි අපි ඉස්කෝලේ යනකම් රට පුරාම ගියා ශ්‍රී ලංකාවේ කට් අවුට් ගහලා මෙහෙම මේ කොටස් ඔක්කොම යනවා ද්‍රවිඩ ජනතාවට කියලා එහෙම ගියා. ඒකල ඊළඟට බණ්ඩාරනායක ඊට පස්සේ දඩලිසේන නායක හැදුවම දිස්ත්‍රික් සභාව දෙන්න. පළාත් සභාවක් නෙවෙයි.
දිස්ත්‍රික් සභා දෙන්න. බණ්ඩාරනායක මැතිණිය ගියා පෙළපාලිය. දිස්ත්‍රික් සභා දෙන්න. අර බණ්ඩාරනායක මැතිතුමා උත්සාහ කරේ රට සභා දෙන්න. ඒක ඊට වඩා බලවත් ආයතන. දිස්ත්‍රික් සභා දෙන්න යනකොට බණ්ඩාරනායක මැතිණිය ගියා පෙළපාලිය. ඒ වගේ අර අපේ රටේ අවස්ථාවාදීත්වය. ඒ නිසා අපිට අවශ්‍යයි නායකයෝ මේ රටේ. මේ රට ගැන හිතලා බුද්ධිමත්ව රට ගැන හිතලා කැපවීමෙන් කටයුතු කරන්නේ. මේක දේශපාලනයේ වෘත්තියක් කරගන්නට බෑ. දේශපාලනයේ මේ තමන්ට ජීවත් වෙන මාර්ගයක්. මම අවුරුදු 50ක් ඉන්න ඕනේ മന്ത്രി හැටි නැත්නම් 25ක් മന്ത്രി කෙනෙක්ට එහෙම එකක් නැහැ. අද හිටියට ගියා දැන් අපේ පිට රටවල් වලත් එහෙමයි 10 අවුරුදු 5 හිටියා යන්න ගියා. හරි. එහෙම ඒ තමන්ට පුරා හැකි කාලයක සේවයක් කරන්න පුළුවන් නම් ඒක කරන්න විතරයි දේශපාලනේ තියෙන්න ඕනේ. මේක අපේ තියෙන්නේ ඒක රැකියාවක්. ඒක පෞල් බලයක් වෙලා තියෙන රටේ. ඒ නිසා තමයි මේ තියෙන ප්‍රශ්න. මේකෙන් ගැලවෙන්න තියෙන එක මාර්ගයක් අද විවෘත වෙලා තිබෙනවා මං කියන්නේ. මම ලංකා සමාජ පක්ෂයේ කෙනෙක් වෙන්නලා අවුරුදු 50ක් ඉඳලා තියෙන සමාජ පක්ෂයේ ආචාර්ය එන්නේ පෙරලා කාලේ ඉඳලා. හරි අපිට පේනවා දැන් මේ ජාතික ජන බලවේගයේ තුලින් විවෘත වෙලා තියෙන අවකාශයක්. ඒ අවකාශය පාවිච්චි කළ යුතුයි අපි. ඒ අවකාශය පාවිච්චි කිරීම තමයි අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ. වෙන අවකාශයක් නැහැ. මේ කටුවා කියන්නේ කාට පිළිගත හැකි ජාතික ප්‍රතිපත්තියක් තිබිය අපිට අවශ්‍ය වෙලා තියෙන එක තමයි අපිට අවශ්‍ය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි ජාතික ප්‍රතිපත්තිය තියෙන්නේ. ජාතිය කොහොමද ඉදිරියට යන්නේ? ජාතිය යන අරමුණු මොනවද? ජාතිය මොන දිශාවකට යන්නේ? මොන දැක්මක් ඇතුවද රට දියුණු කරන්න යන්නේ කියන එක. ඒක ගැන එකඟත්වයක් තියෙන්න ඕනේ. ඒක ගැන ආරවුලක් තියෙන්න බෑනේ. මේ රටේ ආර්ථික දියුණු කරන්න කියන ගැන ආරවුලක් තියෙනවද? මේ රටේ ජනතාවගේ අධ්‍යාපන දියුණු කරන්න ඕන කියන එක ආරවුලක් තියන්න පුළුවන්. අපේ තරුණයන් හරි දක්ෂ විද්‍යාඥයන් හැටියට, වෛද්‍යවරුන් හැටියට, කලාකරුවන් හැටියට ගොඩෙන්න ඕනේ ආරවුලක් තියෙන්න පුළුවන්. නේ ඕක ගැන ආරවුල නැවත අපේ රටේ ආරවුලක් තියෙනවනේ. කොහරි විශ්වවිද්‍යාලය කරෙන්න ගියොත් කියන එයාගේ ගමේ තියෙන්න ඕන කැමති ගමට ගෙනියන්න ඕන විශ්වවිද්‍යාලය. ඒකනේ අද තියෙන්නේ. මේ ලෝකේ කිසිම තැනක නැති දෙයක් නේ ඒක. මොන රටේද? ඇමතිවරයා තමන්ගේ ගමට ගෙනියන්න විශ්වවිද්‍යාලය. හරි. දැන් බන්දුල ගුණවර්ධන ඕනලා තියෙන්නේ හෝමා ගමට ගෙනියන්න. ගමේ මිනිස්සු දාගන්නේ ඒක. මේක මම පිස්සු වැඩක් නේ කියන්නේ අපි දන්න මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න දන්න අපි දන්න මේ තියෙන විශ්වවිද්‍යාලවල ආචාර්යවරු නැහැ. සම්පත් නැහැ. අවශ්‍ය පහසුකම් නැහැ. ඒවා දිනු කරන්නට බෑ හොඳ. අපේ ලෝකෙම දැන් පළවෙනි 18වත් නැහැ එක විශ්වවිද්‍යාලයක. 2000 තුලින් ඉන්නේ. 2000ක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා කියනවානේ 13 වෙනි සංශෝධනය ආරක්ෂා කරන්න එකක වෙනවා කියලා එතුමා. ඔව්. 13 යාපනයේදී කියනවනේ. ඔබතුමාලාත් ඒ සම්බන්ධයෙන් කොහොමද අදහස ඔබතුමාලා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට රටේ ජනතාව උලට බෙදගෙන ආවේ. ඒක බෙදුන අවස්ථාවක්. ඒක ජනතාවගේ සැබෑ මත විමසීමක් ඒකදී සිද්ධ වුණේ නැහැ. ඒක ඇත්ත. හරි ඉන්දියාවේ මැදහත් වීම විශාල වශයෙන් බලපෑවා. හරි. ඒ තිබුණු දරුණු අර්බුදකාරී තත්වයෙන් හරි. කියන්නේ විදේශී ආක්‍රමණයක් පවා ළඟට ඇවිල්ලා තිබුණා. ඒ තත්ත්වයෙන් මේක ගෙනලා සම්මත වුණා. සම්මත වුණාට පස්සේ ඒක ක්‍රියාත්මක වෙලා තියෙන අවුරුදු 88 ඉඳලා දැන් අද වෙනකල්. හරි. ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් මේක අතාරින්න බෑ. හරි. මේක අතාරින්න බෑ. මොකද යම් ව්‍යුහයක් ගොඩනැගිලා තියෙනවා. හරි යම් කොටසක් ජනතාව පුරුදු වෙලා තියෙනවා කොළඹේනවා වෙනුවට ඒ ප්‍රදේශයේ කියලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න. හරි. ඒ தත්ත්වය ඒක ඊට ප්‍රගතිශීලී කාර්යයක් කියන්නේ. හරි. ඇයි කොළඹෙන්නේ? දැන් අපි කියමු දීවරෙන්ගේ වැඩක් කරගන්න කොළඹෙන්න ඕනේ. පුළුවන් වෙන්න බෑ. ගාල්ලේ හරි මාතර හරි කොහේ ගිහිල්ලා එහෙදි කරගන්න. හරි. ඇයි වතුකම් කරෝ මේ මහනුවරේ වැඩේ කරගන්න නැතුව හරි එන්නේ කොළඹට. හරි. දැන් ඒක නිසා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් පිළි අරන් තියෙනවා. දැන් ඒක අවශ්‍ය කරනවා කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විනාශ කිරීමක් ඒ කරන්නේ. ඒක දැන් අපි විරුද්ධයි ඒක අවශ්‍ය කරනවට.
දැන් මම ඔය ලංකාවේ පුරාම ගිය අදහස් විමසන්න කවුරුවත් ඇවිල්ලා කිව්වේ නැහැ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහමෙතරු 7 දෙනෙක් 7 දෙනා හිටියේ දවසට 7 දෙනෙක් අපි ඉදිරියට ඇවිල්ලා කිව්වේ තව බලතල වැඩි ඕනේ. මේකට සුදු අලියෙක් කියලා මිනිස්සු කියන්නේ අපිට බලතල නැති හින්දා. එතන අපිට තව බලතල ඕනේ මේකට. එතන මේක අවශ්‍ය කරන්න නෙවෙයි බලතල දෙන්න කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වේ. ඉතින් ඒක නිසා අද වෙන විදිහකට කියනවනේ ඒ කියන්නේ අවස්ථාවාදීත්වය. අර මං කිව්වා දේශපාලන වාසි ගන්න. ඒ වෙලාවේ වාචාලකමට කියනවා ඇරෙන්න වෙන කිසිම හේතුවක් පදනමක් නැහැ. ගැන කතා බහ වෙන වගේම ඒකම පොත්පත් මේ මැතිවරණ ක්‍රමේ මේ මැතිවරණ ක්‍රමේ ගැන දැන් කල්බල් විවිධ කාලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරුනේ දැන්පත් වෙන ඉස්සර හිටිය ආසන මන්ත්‍රීවරු. දැන් ඉන්නේ දිස්ත්‍රික් කෙනෙක් මන්ත්‍රීවරු. දැන් මේ දවස්වල 30 බදු වගේ දුවනවා මනාප හොයන්නේ. ඉතින් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. අපි මේක ගෙනාපු දවසේ ඉඳලම අපි හිතුවා වෙනස් වෙන්න ඕනේ කියලා. මොකද දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමයක් නිසා අර නියෝජන ක්‍රමේ ජනතා නියෝජිත ඉහළම මණ්ඩලයේ තැබීමේ ක්‍රමය සම්පූර්ණයෙන් විකෘති වෙලා තියෙනවා. හරි ඒක නිසා ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස් නොවෙනවා නම් අවංක පුද්ගලයන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් පාර්ලිමේන්තුවේ එන එක සිදු වෙන්නේ නැහැ. මොකද බුද්ධිමතුන් එන්නේ නැහැ. අපි කෝ විශ්‍රාමික රජයේ සේවකෙක් විශ්‍රාමික ප්‍රින්සිපල් කෙනෙක් ඡන්දයක් ඉල්ලන්න පුළුවන්ද? ඡන්දයක් ඉල්ලන්න කෝටි ගණන් සල්ලි ඕනේ. ඕ හරි සල්ලි නැති මිනිස්සු ඉන්න සල්ලි නැති මිනිස්සු කොහොමද කරන්නේ? අල්ල ගන්නවා කසිපුකාරෝ කුඩුකාරෝ ඒකලා අල්ලගෙන ඒගොල්ලෝ තමයි ඡන්ද ව්‍යාපාරය ගෙනියන්නේ. ඒකල දිනපුදා ඉඳලා උන්ට වැඩ කරන එක කරන්නේ. ඒකෙන්ද දැන් ඒ දවස්වල ටීබී ළඟරත්න ඔය කට්ටිය අපි දන්නා නුවර ඡන්ද එල්ලුවේ මේ සල්ලි තිබිලා නෙවෙයි. මේව කැටේ ගෙනilla 750 ඒ දවස් රැටේ 750 710 ඒ වගේ තමයි දාලා ගිහලා ඡන්දේ කරේ. ඒක තමයි ඒගොල්ලන්ට අවංක පුද්ගලයන් හැටියට මැරෙන්න පුළුවන් උනේ. හරි දේශපාලකයන් හැටියට. ඊළඟට වගේ කොච්චර රට සේවයක් කරව මෙහෙ. අද නම කියන්නේවත් නැහැ කවුරුත්. ටීවී සුබසිංහ ඒකල තව කොච්චර හිටියද සල්ලි තියෙන මිනිස්සු. ලෙස්ලි ගුණවර්ධන වගේ මිනිස්සු පාන දුරේ. තමන්ගේ වතු ඔක්කොම විකුණලා දේශපාලනය කරේ. හරි ඉතින් දැන් තියෙන කරනවා තමන්ගේ ආත්මය විකුණලානේ දේශපාලනය කරන්නේ. ඒක ප්‍රායෝගික නෑ දැන් ඒක කරන එක ප්‍රායෝගික නෑ. නමුත් මම හිතලා ලංකාවේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 100ක් විතර හිටියනම් හොඳට පැහැදිලි. අර 47 පාර්ලිමේන්තුවේ හිටියා වගේ. ඒ මගේ පුද්ගලික අදහස. නමුත් මම හිතා විශේෂම පළාත් සභාව තියෙන නිසා മന്ത്രി තව අඩු වෙන එක තමයි සුදුසු කියන්නේ. අවශ්‍ය කරනවට කැමතියි. නෑ මං කියන්නේ ඒක ප්‍රායෝගික නෑ. ඉස්සෙල්ලා කිව්වේ. ඒක කිව්වනේ මම. ප්‍රායෝගික නෑ මොකද ඒකෙන් ජාත්‍යන්තර ප්‍රශ්න වලටත් මැදහත් වෙන්න පුළුවන්. මොකද මේක ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත කිවිසුමක් නේ. ඇත්තද? ඉතින් අපිට ජනතාව වෙනුවෙන් ලබා දීපු සහනයක් හැටියට. ඒක ප්‍රයෝජන වුණාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හරි. සහනයක් හැටියට ලබා දුන්න දෙයක්. ඒ අය හිතනවා මේකෙන් ඒගොල්ලන්ට ලොකු සහනයක් ලැබුණයි කියලා. ඉතින් ඒකෙන්ද ඒ සහනය ඉවත් කරගත්තේට ඒගොල්ලන්ට ඕන අපිට දීපු එකක් ගත්තා ආපහු කියලා. අනික කවුරුවත් ඉල්ලා හිටින්නේ නැහැ. ඇත්තම ওই മന്ത്രിවරුවත් කවුරුවත් ඉල්ලා හිටින්නේ නැහැ. ඔය ඡන්දෙ දෙමිසක්. නේද? පස්සේ ඉල්ලා හිටින්නේ නැහැ. ඔබතුමා සමස්තයක් ඇටියට කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ඕනේ රටට. නෑ අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. ඕනේ. හොඳයි ගාම. දැන් ඔබතුමාලා නේ සභාපතිවරයා අලුත් එකක් හදන්න ගියේ. දැන් පහුගිය කාලේ හදන්න ගියානේ. හදන්න මහජන අදහස් විමසන්න ගියේ. හදන්න කියන්නේ ඔබ සභාපතිතුමා වශයෙන් හදන්න නේ රජේ. එතකොට ගිහිල්ලා එදා බලය 3න් 2 නෙමෙයිනේ තිබ්බේ. නෑ. 10න් 9ක් තිබ්බා. මතකනේ අර 19 ගන්නකොට සරත් වීරසේකර කියන උජ්ජලය හැර ඒ විශේෂිත අවස්ථාවක හරි ඒක ඒ පාර්ලිමේන්තුවේ ක්‍රමය සම්පූර්ණ විකෘති කරලා නේ කරේ. හරි එහෙම ඒ රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න අයිතියක් තිබෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මොන සාධාරණත්වයේ උඩවත් මොන උඩවත් හොඳයි. බලහත්කාරයෙන් නෙුනේ. බලහත්කාරයෙන් කරේ. බලහත්කාර කරලා බලහත්කාරයෙන් මේ පත් වුණා එතනට. හරි. හැබැයි ඔබ ඒවට සහයෝගය මං කියන ඔබතුමා ගියා මං අනේ ඇයි කරන්න බැරි වුනේ? 10න් 9ක බලයෙන් ඔබතුමා කරගන්න බැරි වුණා.
ඔබතුමාට නැට්වර්ක් පැටලලා තියෙන මේ ඒ ආණ්ඩුව තිබ්බේ අගෝස්තු වෙනකල් විතරයි. හරිද? අගෝස්තුවල අලුත් ඡන්ද තිබ්බා. ඊට අලුත් පාර්ලිමේන්තුවක් පත් වුණා. ඒකදී ওই තියෙන ව්‍යුහය තිබෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුලදී. හරිද? තුලේ තිබෙන්නේ නැහැ. නමුත් මම අර කිව්ව ආකාරයට පාර්ලිමේන්තුව අපි උත්සාහ කරා. අපි මං කියනවා මගේ අත්දැකීම අනුව අපි 75%කට වඩා සාර්ථකයි. මිනිස්සු පිළිගන්න මිනිස්සු ඊට අසාධාරණයි. මිනිස්සු අසාධාරණ නැහැ. අපි යාපනයේ ගියත් මාතර ගියත් ගාල්ලේ ගියත් ජනතාව ඊටමත් සාධාරණව බලන්නේ මේ ප්‍රශ්න දිහා. අසාධාරණව නොබලන්නේ දේශපාලඥයෝ. ජනතාව කැමති. දැන් අපි ගිහලා ඇහුවොත් යාපනයේ කෙනෙක්ගෙන් ඉස්සෙල්ලා ඒක කියන ෆෙඩරල් ක්‍රමයකට හොඳයිනේ අපිට ඒක තමයි අපිට ඕනේ. නමුත් අපි කිව්වොත් නෑ දැන් ෆෙඩරල් ක්‍රමය ලැබෙන්නේ නෑනේ. සිංහල මිනිස්සු විරුද්ධයිනේ. ඒක ලැබෙන්නේ නෑනේ. ඒකට ඒකත් එහෙම තමයි ඒකත් එහෙම තමයි. ඒත් එහෙනම් අපිට කියන්න මොකද්ද දෙන්නේ කියලා අපේ ප්‍රශ්න වලට. අන්න ඒ විදිහට තමයි මිනිස්සු බලන්නේ. ඒකෙන්ද මේ අපේ රටේ එන කුණු වෙච්ච දේශපාලනය තමයි. මේකට ප්‍රධාන හේතුව. මේ කුණු වෙච්ච දේශපාලනයෙන් ගොඩේම සඳහා තමයි අපිට අවශ්‍යලා තියෙන ජාතික ජනබලය වගේ බලවේගයක් ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල ඇති කිරීම. හරි මේ මම කියන්නේ කිසිම දේශපාලනයක් කරන මගේ අත්දැකීම අනුවත් අවුරුදු 50ක විතර දේශපාලන අත්දැකීමක් අනුවත් දැන් අපේ කාලයත් ඉවරයි දැන් ඉවරයිනේ හොඳයි දැන් අපිට පේන්නේ මේක තමයි අවසාන අපේ ජීවිත කාලේ ලැබෙන අවසාන අවස්ථාව මේ රට ගොඩ ගන්නවා බලලා යන්න. ඔබතුමා මේක කරන්න නම් ඔබතුමා දේශපාලනේ නැහැ කියන බෑ දැන් මේ ඔය මාලිමාව මෙවර තරඟ වදින්න. නෑ දේශපාලනයට අතරලා නෑ මං කවදාවත්. ඔබට දැනට ඔබතුමාට උපදේශක තනතුර කරන්න පුළුවන්. ඔව්. අත්දැකීම් තියෙනවා. දැන් ඔබතුමාලට මේක කරන්න මාලිමාවට බලය ඕනේ. මාලිමාවට බලය ගන්න එක දැන් මෙහෙමයිනේ. දැන් අපි යථාර්ථය බලන්න බෑ. හරි මේ ඡන්දෙදී ඒ ප්‍රශ්නේ පැනනගින්නේ නැහැ. නමුත් මේ ඡන්දේ ප්‍රබල බලවේගයක් තිබිය යුතු පාර්ලිමේන්තුවේ මං කියන්නේ අපේ ප්‍රබල බලවේගයක් මාලිමාවෙන් එන බලවේගය වගේම අපි කැමති අනෙක් පක්ෂවලුනුත් හොඳ ප්‍රබල මිනිස්සු කියන්නේ බුද්ධිමත් කල්පනා කරන්නට පුළුවන් කැපවීමක් තියෙන අයපත් වෙනවා. ඒ ප්‍රබල බලවේගයක් තිබුණොත් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දිශාවට අඩිතාලමක් දාන්න පුළුවන්. මං කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා කියලා. ඒක වෙන්නේ නැති වැඩක්. ඒක වෙන්නේ නැහැ. නමුත් අපිට රට ගමන් කරන මාර්ගය වෙනස් කරන්නට යම් ක්‍රියාවක් කරන්න පුළුවන් වෙයි. ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඒක තුල ප්‍රබල කණ්ඩායමක් හිතුවොත් කියලා. ඒකෙන් පස්සේ දැන් වසර 72ක් ඉක්මවල මේක ගියානේ ඔය සිස්ටම් එක ගියානේ. ඕකේ අත්දැකීම් හිතෙනවා මේක බෑ. මට හිතෙනවා මේක එහෙම වෙනස් වෙන්න නම් ඔය කියන විදියට මේ ඔය විප්ලව කරලා ආණ්ඩු පෙරලගෙන අල්ලගන්න. ඕක හැර වෙනත් විකල්ප තියෙනවා. නෑ ඒක ලංකාවේ අය එහෙම විප්ලව වලට ලෑස්ති නෑ එකක්. හරි. ඒක අපේ අත්දැකීම් වලින් අපි දැකලා තියෙන දැන් සමහර පක්ෂයටත් උනේ ඒකනේ. මුලින්ම අපි විප්ලවය කියලා අන්තිම ඡන්දෙත් නෑ විප්ලවයත් නෑ. මොකද මිනිස්සු කියන එන්නෙන් පෙරලට වඩා දක්ෂ මිනිස්සු ඉන්නලා තියෙනවා මේ දේශපාලනේ. කවදාවත් සමහර පක්ෂයට හිටියලා දක්ෂ මිනිස්සු. එයාට මිනිස්සු කැමති. අකමැති නෑ. මිනිස්සු කැමති. නේද? මිනිස්සු හොඳට ගරු කරනවා හැම එකම කරනවා. හැබැයි කියන ඔබතුමන්ලා ඉන්න හොඳට කතා කරලා විරුද්ධ පක්ෂයව අපි ඡන්ද දෙන්නම් ජයවත් දෙන්න කියලා. හරි. ඒ කියන්නේ ඔබතුමාව නොකියා කියන්නේ මාලිමාවටත් මේ මිනිස්සු සලකන ඔබතුමාලා හරි හොඳයි කියලා. හැබැයි ඡන්දේ නැහැ කියන්නේ. නෑ ඡන්දේ නැහැ කියන්නේ මම කියන්නේ විප්ලවයට ඡන්ද දෙන්නේ නැහැ කියලා. විප්ලවයට ඡන්ද දෙන්න. ඔව්. එහෙම නතු එහෙම කරන්නත් බෑ. හොඳයි. නෑ එහෙම කරලා තියෙනවා. අපේ රටේ මිනිස්සු තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටේ ජනතාව ඉදිරියේ තියෙන මේ රටේ ජනතාව දැකලා තියෙනවා. පාර්ලිමේන්තුව පාවිච්චි කරලා පුදුමාකාර දේවල් කරනවා. හරි? එකක් තමයි දැන් අපි කියමු යුද්ධෙන් දිනුවට පස්සේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පුදුමාකාර දෙයක් නෙවෙයිද? හරි? ඊළඟට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ආකාරය. වතු ආර්ථිකය සම්පූර්ණ ජනසතු කරන්න පුළුවන් උනා. හරි? ඒ වගේ සම්පූර්ණ විදේශීය
හා දේශීය වාණිජය ඒක ට්‍රේඩ් හරි සම්පූර්ණයෙන්ම ජන සතු කරන්න පුළුවන් වුණා. හරි මොනවද කරේ නැත්තේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා. ඉතින් ජනතාවගේ විශ්වාසයක් තියෙනවා එහෙනම් ඒව කරන්න පුළුවන් නම් වෙන ඒවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුව මමත් විශ්වාස කරනවා කරන්න පුළුවන්. මොකද ලංකාවේ ජනතාවට තියෙනවා 1931 ඉඳන් සර්වදාන ඡන්ද බලය පාවිච්චි කිරීමේ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා ජනතාවගේ භක්තියක් තියෙනවා ඒක ගැන. ඒ වගේම ඒකෙන් කරන්නත් පුළුවන්. මොකද හුඟක් දේවල් කරලා තියෙනවා. අපේ රටේ තරම් යහපත් දේශපාලකයෝ ඉඳලාත් නැහැ වෙන කොහෙවත්. මේ දැන් තමයි මේ තත්ත්වේ 77න් පස්සේනේ. 77 ඉස්සෙල්ලා හිටව මිනිස්සු. ඒකයි අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කොළඹ ආවොත් සඳුදා උදේ මන්ත්‍රීවරු ඔක්කොම කෝච්චි එනවා. කෝච්චි එනවා. සමහර අය සෙරප්පුවක් දාන්න නැතුව එන්නේ කෝච්චියේ. හරි එහෙම තමයි එහෙම මන්ත්‍රීවරු හිටපු රටක් නේ කියන්නේ. හරි මේ අද එහෙමද? අද ඩිෆෙන්ඩර් කීයක් යනවද മന്ത്രിවරයෙක් අද මේක ඔක්කොම විකෘති වෙලා බින්ද වැටිලා විනාශ වෙලා තියෙන සමාජයක්. ඒක තමයි මේක ගොඩනගා ගන්න ඉදිරි පියවර ගන්න පුළුවන් අවස්ථාවක් පැහැදිලා තියෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රබල කණ්ඩායමක් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පත් කිරීම තුලින් හොඳයි අවසාන ප්‍රශ්නේ මේනකොට සමාජයේ දැඩි තිගැස්මකට ලක් වෙලා තිබෙනවා මේ කොවිඩ් ප්‍රශ්නේ සෙකන්ඩ් වේව් එකක් පිළිබඳ අර්බුදයක්. දැන් අපේ මහජනතුමා සඳහන් කරේ මේ හමුදාව වෙන කාරණයකට ඉන්නවා. ඒගොල්ලෝ මේකට දාලා මේ අර්බුද තියෙනවා මේ මොකද සෞඛ්‍ය සේවාවට ඒ අදාළ වැඩේ කරගන්න ඉඩක් නැහැ කියලා. මම හිතන්නේ එතුමා වෙන උත්තර දෙන්න ඕනේ නැත්තේ එතන ඔබතුමාට ඒක අසාධාරණයි නෑ මම ওই හමුදාව පාවිච්චි කරන්නයි කියලා තීරණය කරපු වෙලාවෙම මම අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහන් නීතිඥයෙක්ගෙන් මම දැම්ම ප්‍රකාශනයක්. ඒකෙදි මම කිව්වෙත් ඕකමයි. කියන්නේ හමුදාව අපේ ඉතා දක්ෂයි, ඉතා දක්ෂ ලෙස කටයුතු ගෞරවයට පාත්‍ර වෙනවා ජනතාවගේ ඔක්කොම ඇත්ත. නේද හමුදාව වෙන්නේ යුද්ධ කරන්නේ. ආයුධ සන්න දෙකට වෙඩි තියලා බෝම්බ දාලා ඒ වයින් කරන්නේ. ඉතින් මේක මේ යුද්ධේ කොවිඩ් යුද්ධේ කොහොමද හමුදාව කරන්නේ? මොකද තෝක අරන් කියලා වෙඩි තියන්නේ. මොකක් කරන්නේ? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒගොල්ලෝ ආව මේක වැඩේ අවුල් වුණා. අවුල් වෙලා. ඒ කියන්නේ 11යිනේ මැරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඒක අර්බුදයක් අවක දෙකකින් විතර පාලනය කරගන්න තිබ්බ සෞඛ්‍ය නෑ ඒ මං සංඛ්‍යා නුනේ මං කියන්නේ ඒක මුලදී ටිකක් හොඳට ගියා. හරි කොහොම හරි ගියාට පස්සේ නමුත් දැන් දෙවෙනි වේව් එකක් එනවට ඒගොල්ලෝ ලෑස්ති වෙලා නැහැ. ඒක මොකද ලෑස්ති වෙන්න ඕනේ හැම රටකම ලෑස්ති වෙනවා ඊළඟට. හමුදාව උන්නේ නැහැ. හමුදාව ඕන්නේ නැහැ නේද? හමුදාව අවශ්‍ය නැහැ. ඒනට හමුදා කාර මේ කාටේ සාධක බලකාය ඉන්නේ හමුදාවේ අයනේ. ඔබතුමා කිව්වේ ඒක සෞඛ්‍යංශ තමයි ඔබ කරන් දින්නේ මේ හමුදාවට ඒක අදාළ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ වෙනත් කාරණයකට කියලානේ. එහෙමනම් එතුමාලා ඇවිල්ලා ෆේලියර් එකක් තියෙන්න ඕනේ. දැන් 11ක් මරලා ඔය 2000 ගානක් විතර ගිහිල්ලා ඒ ගානේ දැන් අපේ සංඛ්‍යා දත්ත තියෙන්නේ. එහෙමනම් ඊට අඩු වෙන්න තිබ්බ සෞඛ්‍ය අංශ හිටියනම්. මේ හමුදාවේ හින්දා තමයි ඒ මට්ටමට හරි දුර්වල වෙන්නේ නැත්තේ කියලා මම හිතන්නේ දැන්. එහෙම කිව්වම එහෙම හිතනවනේ. දැන් ඔබතුමා කියන සෙකන්ඩ් වේව් එකට මුහුණ දෙන්න නම් ඔබතුමාලා බලපෑම ඇති කරලා සෞඛ්‍ය අංශ ශක්තිමත් කරගෙන මේ හමුදාව ඉවත් කරලා ඔබතුමාලට දෙන්න කියලාද ඔබතුමා අදහස් කරන්නේ? ඔබතුමා කියපු එකක්වත් නෙමෙයි මම කියන්නේ. ඔව්. දැන් මේක එපිඩිමි කියන්නේ වසංගතයක්. ඒතර වසංගත පාලනය කිරීම සඳහා විශේෂඥයෝ ඉන්නවා. ඒ සඳහා ක්වොලිෆිකේෂන්ස් තියෙන විශේෂඥයෝ ඉන්නවා සෞඛ්‍ය අමාත්‍ය යටතේ. ඉගෙනගත්ත අය. එතකොට ඒගොල්ලෝ තමයි මෙතන තීරණ ගත යුත්තේ. එතකොට මම කියන්නේ දැන් සෞඛ්‍ය ඒ කට්ටිය සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ අර සෞඛ්‍ය ප්‍රිවෙන්ටිව් සෙක්ටර් එකට රෝග වැළැක්වීමේ අංශයට. ඒක තමයි වසංගත රෝග අංශයේ ඉන්නවා. ඒ වගේම තව යුනිට්ස් ඉන්නවා. ඊට පස්සේ MOH එහෙම සම්බන්ධ වෙනවා. PHL හැමෝම සම්බන්ධ වෙනවා. ඒතර මෙච්චර කාල රටේ වසංගතයක් ඇති වුණා නම් ඒකට මුහුණ දුන්නේ ඒ අපිට ශක්තිමත් තියෙන මේ සංවිධානයක් තිබිච්ච හින්දා කියලායි මම කිව්වේ. ඊට අමතරව මෙහෙම වසංගතයක් ඇති වෙනවා නම් සෞඛ්‍ය අංශ විතරක්ම කළ යුතු නැහැ. හැමෝම එකතු කර ගන්න ඕනේ. හැබැයි ඒකට දේශපාලන නායකත්වයක් වැදගත්. මම කියන්නේ මම දේශපාලන නායකත්වය යම් ප්‍රමාණයකට දුන්නා මෙතනදී. ඒතර ඒ දේශපාලන නායකත්වයේ තුල හැම අංශයක්ම මෙතනට
සම්බන්ධ කරගත යුතු වෙනවා. ඒක හොඳයි. හැබැයි ප්‍රතිපත්ති කියන්නේ මේ රෝගයේ වැළැක්වීම පිළිබඳ තීරණ ඔක්කොම ගත යුත්තේ අර විශේෂඥයන් අයකින් තමයි ගත යුත්තේ. ඒකයි මම කිව්වේ. ඒතර මම කියන්නේ හමුදාවෙ ඉන්න ඕනේ. එපයි කියන එක නෙමෙයි මම කියන්නේ. හමුදාවෙ ඉන්න ඕනේ. හමුදාවෙ ඉන්න ඕනේ, පොලිසිය ඉන්න ඕනේ. දැන් මම කියන්න. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. ඒතර අවුරුදු 30ක යුද්ධයක් තියෙද්දි අපි වෛද්‍යවරු මමත් වැඩ කළා අනුරාධපුරේ. එතකොට ස්තුවාල වෙච්ච සෙබළුන් ඕන තරම් එනවා. එතකොට අපි දිවාරය වැඩ කරනවා. එතකොට වොලන්ටියර්ස්ලා හැටියට ඕන තරම් ડોක්ටර්ස්ලා වැඩ කළා. එතකොට අපි එහෙම දෙයක් කළා ඒ කාලේ. ඒතර ඒ කාලේ අද තරම් හමුදාවට තිබ්බේ නැහැ නේ. හොඳ අද නම් සාමාන්‍යයෙන් තියෙන සෞඛ්‍ය අංශයක් තියෙන හමුදාවට. නමුත් ඒ කාලේ එහෙමවත් තිබ්බේ නැහැ. එතකොට අපි එදා දුන්නා නම් තුවක්කු අරගෙන ගිහිලා වෙඩි තියන්න කියලා අපිට මොකද වෙන්නේ? අපි පැය විනාඩි ගානකින් අපි අපේ මලකඳවන් තමයි ඉතුරු වෙන්නේ. ඒක අපිව ට්‍රේන් කරලා නැහැ ඒකට. ඒතර ඒ වගේ තමයි දැන් අද මේ කොරෝනා ආපුවම සෞඛ්‍ය අංශ කොච්චර වැඩ කළාද කොරෝනා රෝගෙත් එක්ක. PHIලා ඒ කියන්නේ මොෂ්ලා PHලා වගේම හොස්පිටල් එකේ ඇතුළ ගන්නකො වාඩ් පැතුලේ ડોක්ටර්ස්ලා. ඒ කවුරුත් කොරෝනා හදාගත්තේ නැහනේ. ඒගොල්ලන්ට ඒ තියෙන දැනුමත් එක්ක ඒගොල්ලෝ දන්නවා මෙහෙම කොහොමද ඉන්නේ කියන එක. නමුත් මෙතන උනේ ඒක නෙමෙයි. හමුදාව පාවිච්චි කිරීම හොඳයි. හැබැයි එතන ජාලදින් ප්‍රශ්න ඇති උනේ. ඒතර ජාලේ ප්‍රශ්න ඇතුණා නම් ඒ හමුදාවේ වැඩ කරපු නායක සභ්‍යුන්ට ඒ අයව එතනින්ම නිරෝධායනය කළා නම් ඔතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ කොහෙද හිටියේ ඇවිල්ලා ඔක්කොම දෙනා කන්නේ බොන්නේ එකට එක පිඟන් ෂෙයා කරගන්නවා ඇතුලේ. එතකොට ඒව ඔක්කොම වළක්වන්න තිබුණා. අපි මෙතන තියෙනවා මේ සෝෂල් ඩිස්ටන්ස් කියලා තියෙනවා. දුරස්ස භාවයත් මෙයා කරගන්න, තියාගන්න. ඒ ඔක්කොම ඒවා ඇතුලේ තිබ්බේ නැහැ. ඒ වලට කවුරුත් මේ උපදෙස් දීලා නැහැ ඒගොල්ලන්ට. ඒතර උපදෙස් දිය යුත්තේ අතන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුන්න මේ සාමාන්‍ය උපදෙස්පත් ඒ කට්ටිය පිළිපැදලා නැති එකයි මම කිව්වේ. මොකද ඒ අයට යන්න බෑනේ දිස්ත්‍රික්කයක් මායිමක් එහා කරගෙන. ඔව් පැහැදිලි ඔක්කොම කියනකො ඔය ගන්නේ නාවික හමුදා ප්‍රශ්නේ ඔය ගන්න. මම කියන්නේ ඒක තමයි. ඒගොල්ලෝ මේ ලෙඩේ නිකන් නෙමෙයි අර පාලනය කරන්න ගිහලා තමයි. ඔව් හරි. සුදු වැලේ සිද්ධියකින් තමයි බෝවුනේ. කවරක් වගන්න බෑනේ. තවත් මිනිස්සු හැදුනේ හමුදා නිසා නෙමෙයිනේ. ඔව් ඒක නෙමෙයි. ඒගොල්ලෝ මන් දන්න තරමින් කරේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය කරමින් යම්කිසි විනයානුකූලව ව්‍යාප්ත වෙන ප්‍රදේශවල හොයාගෙන ගිහිල්ලා බුද්ධිංශ මේක ඔය කලෙක්ට් කරගෙන නැවලා දැම්ම නිරෝධායනට. ඒගොල්ලෝ තමයි මේක කරේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒ තොරතුරු අනුව වෛද්‍යවරු තමයි මම දන්න තරම සියලුම වළක්වන්න ඒ අදාළ කටයුතු කරේ. ඒ දුන්නෙත් වෛද්‍යවරු හමුදාවෙන් නෙමෙයිනේ. ඒ සියලුම දේවල් වුණා. මෙතනින් මට හිතෙනවා හමුදාවේ කාර්යභාරයක් සිදු වුණා විශේෂ කියලා. නෑ මම කියන්නේ හමුදාවේ කාර්යභාරයක් කළේ නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. අනිවාර්යයෙන්ම මම ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. ඒකට මම කිව්වේ ඒක නෙමෙයි. මම කිව්වේ දැන් PHIට තියෙන වගකීමක්. PHIට තියෙනවා. ඒගොල්ලෝ තමයි කන්ටැක්ට් ට්‍රේසින් කරන්න ඕනේ. ඒතොර ඒගොල්ලන්ගේ රාජකාරිය තියෙනවා. ඒතොර ඊට අමතරව හමුදාවෙන් බුද්ධ්‍යාංශයෙන් හරි දුන්නා නම් උදව්වක් ඒ ගැන බොහොම හොඳ දෙයක්. ඒක නෙමෙයි කිව්වේ. මම කිව්වේ මූලිකත්වයේ ගන්න ඕනේ. නමුත් වෙනම කට්ටියක් ඇතුළේ ජීවත් ඉන්න බෑ ඒගොල්ලන්ට. කාටවත්. එක රූල් එක නීතියක් පද්ධතියක් තියෙනවා නම් මේ රටේ හැමෝම ඒ නීති පද්ධතියට එකඟ වෙන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ. ඒකයි මම කිව්වේ. මම කිව්වේ නෑ දැන් මෙතන අපි දැන් අනිත් පැත්තෙන් තමයි දැන් ජනාධිපති කාර්ය සාධක හමුදාවක් තියෙනවා. දැන් අපි බලකායක් තියෙනවා. දැන් ওই බලකාය සම්බන්ධෙත් ඔය ඉන්න කට්ටිය සම්බන්ධෙත් අපි දන්නේ හරියටම කවුද ඉන්නේ කියලා. අපි දකිනවා මේ මීඩියා වලින් දකිනවා මේ ඉන්න කට්ටිය මේගොල්ලෝ කියලා. මොකද එහෙම මේකක් නැහැ මෙතන. මීට වඩා ලොකු දෙයක් සෞඛ්‍ය අංශයට කරන්න පුළුවන්. ඒ අයට ඒ තැන දීලා නැහැ. නමුත් ඒ තැන දීම ගම අනිත්‍යව දමල කරන්න හදනවා. නමුත් ඒක තමයි ෆේලි එක. දැන් මම කිව්වේ අනිත්‍ය පැත්තෙන් දැන් මේ කන්දකාඩුව පුනරුත්ථාපන ආයතනත් ඒත් ඒකමයි. ඒතර ඒවල සෞඛ්‍ය නීති රීති හරියට පිළිපැද්දා නම් මෙච්චර මෙහෙම මේ පැතිරෙන්නේ නැහනේ. මම කියන්නේ මේ ලෙඩ්ඩු මරුණ එක නෙමෙයි මම කියන්නේ. ඒක එහෙම තමයි. 11ක් මරුණා. ඒ ගැන මම කතා කියන්නේ අඩු වෙනවා කියන එක. මම කියන්නේ අපිට ලෙඩ්ඩු විදිය 300 ගාණයි. ඒකට එකතු වුණා 1000ක්. ඒ 1000 වලක්ව ගන්න තිබිච්ච 1000ක් කියලා මම කියන්නේ. වලක්ව ගන්න තිබිච්ච එකක්. ඒ වගේම මේ අලුතෙන් ආපු ක්ලස්ටර් එකත් ඒකත් වලක්ව ගන්න තිබිච්ච දෙයක්. ඒ ගැන තැකීමක් කළේ නැහැ. ඒකයි මම කියන්නේ. එතන සෞඛ්‍ය අංශ වලින් හරි සෞඛ්‍ය අංශ වලට හරි තැනක් දුන්නේ නැහැ ඒවා හරියට කරගන්න.
ඒකයි කිව්වේ. ඔබතුමා කියන්නේ මේ සෞඛ්‍යාංශයේ දීපු බලය මදි කියලාද ඔය කියන්නේ? සෞඛ්‍යාංශයේ බලයද මම දන්නේ වගකීම මදිය. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා එහෙම කියන්නේ කතාවලදී කියන්නේ එතුමා සෞඛ්‍යාංශ ජනරාල්තුමා එහෙම කියන්නේ නෑ තමයි. සෞඛ්‍යාංශ ජනරාල්තුමා කියන්නේ එක ස්පෙෂලිටි එකක් කෙනෙක්. දැන් මම අනිත් පැත්තට තව කියන්න. දැන් මීඩියා වල කවුද බෙනේ හිටියේ? දැන් කොරෝනා ගත්තොත් එහෙම කවුද මේකේ සමහර අය කියන හමුදාවේ අය තමයි මේක කළේ. හමුදාවේ කියන්නේ හමුදාවේ අය නෙමෙයි හමුදාවේ එක්කෙනෙක් තමයි මේක කළේ. එයා තමයි වීරයා. තව එක්කෙනෙක් කියන පොලිසිය එක්කෙනා තමයි වීරයා. දැන් හමුදාවටත් එදා යුද්ධ තියෙන කාලෙත් හිටියා මීඩියා කෙනෙක් නේ. මේ පොද මීඩියා ස්පෝක්ස්මන්. ඔව් ඒ කියන්නේ මාධ්‍ය ප්‍රකාශකයේදී හමුදාවට. එදාත් හමුදාපතියලා කතා කළේ නෑනේ මේ යුද්ධ කාලේ. මාධ්‍ය ප්‍රකාශය තමයි කතා කළේ. ඒතර මෙතනත් හරියනම් මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒතර දැන් මෙතන ඇවිල්ලා සමහරට කිසිම සම්බන්ධයක් නැති අය. කිසිම මේ කොරෝනා වලට මම කියන්නේ ස්පේස් ડોක්ටර්ස්ලා තමයි සමහර අය මේ පිටස්තර අය. මුත් ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා අද මෙච්චර රෝගීන් හිටියා, අද මෙච්චර PCR කළා, අද මෙච්චර පොසිටිව්. ඒක නිකන් ඒක උචිත නැති දෙයක්. මම නම් හිතන්නේ ඒක එච්චර සදාචාර නෑ. ડોක්ටර් කෙනෙක් කතා කරන තව කමක් නෑ. මුත් සමහරවිට මීඩියා මන් දන්නේ ඒගොල්ලෝ මීඩියාව අල්ලින් ආරාධනය කරලාද කියලා. සමහරවිට මේ කොරෝනා වලට මේ ඩිරෙක්ට්ලි සම්බන්ධ නැති අය පවා මීඩියා වල හිටියදී ඒක වෙන කතාවක්. ඔය මම කියන්නේ මාධ්‍යත් වැරදි කරලා තියෙනවා. නෑ මෙහෙම වැරදි කරලා කියන්නේ සමහරට නොදන්න වෙන්න පුළුවන්. අපි මාධ්‍යයම මාධ්‍ය අතන රික්වෙස්ට් කරලා ගෙන්න ගන්න. එහෙම තමයි යන්නේ. මාධ්‍ය අතනේ වැරද්දක් කළේ දෙන හමුදාපති දෙන්නා තොරතුරු ගත්තා. නෑ හමුදාපති කියන තොරතුරු ගත්තේ ඒක වැරදක් නේ මම කියන්නේ මේ හමුදාවේ මීඩියා කියන්නේ මේ මීඩියා ස්පෝක්ස්මන් කෙනෙක් හිටියා නම් හොඳයි. ඒ වගේ හෙල්ත් මිනිස්ටර් කෙනෙක් හිටියා නම් හොඳයි. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශනේ ඔබතුමා හැවුව ප්‍රශ්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනරාල් මට ප්‍රශ්නයක් නෙමෙයි එතන. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශනේ වෙනම යුනිට් එකක් තියෙනවා. රෝග මේ වසංගත රෝග මේ වසංගත රෝග විද්‍යාංශය. ඒතකොට ඒ අය ඉඳලා හිටලා තමයි මාධ්‍යයට එන්නේ. ඒතකොට ඒ අයට ඔබතුමාලා ඒ අයට කතා කරලා ඒ අයගෙන් විස්තර ගත්තා නම් තමයි හරිම විදිහ වෙන්නේ. ඒ මාධ්‍ය සංදර්ශන වගේ තියා තියෙනවා. අනිවාර්යයෙන්ම මාධ්‍ය සංදර්ශන තිබුණා. ඒ අයගේ අගව කියන්නේ මේ සම්බන්ධ ප්‍රකාශිත විසි බලධාරී රජයපත් කරලා තියෙනවා. තමයි උත්තර දෙන්නේ. ඔව් ඉතින් ඒක තමයි උතන දේශපාලනයෙන් උතන ගෑවිලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ. නමුත් ඒගොල්ලොත් ඒක ප්‍රෙෂරයිස්ලා තමයි ඒගොල්ලොත් ඉන්නේ. ඒගොල්ලොත් කියන්න බෑ මේ විස්තර. මාධ්‍යමය කියන එක හරිනම් අවුරුදුවත් එකයි නෝතන. බෑ නෑ එහෙම බෑ දැන් මම ඒ දැන් ඔය හමුදාපතිතුමා කිව්වක වැරදි මාධ්‍ය ප්‍රකාශක කියන්නේ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ ඒක එච්චර හරි නෑ කියලා. දැන් යුද්ධ කාලේ යුද්ධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඒවා කියන්න ඕනේ. ඒතර වෛද්‍යවරයෙක්ට කියන්න බෑනේ. ඒක නිකන් උචිත නෑ. ඕන කෙනෙක් කියනවා වෛද්‍යවරයෙක්ට වුණත් විස්තර අරගෙන ඉලා කියන්න පුළුවන්. ඒක හරියන්නේ නෑ. ඒක වඩා හොඳ ඒක කියන්නේ මේ කොවිඩ් මර්ධන වැඩසටහන මූලිකත්වයේ ගන්න ඕන සෞඛ්‍යංශ උපකාරක සේවාවන් තමයි හමුදාව. නේ ඒක තමයි හමුදාව. ඒක ජනරාල්තුමා ප්‍රධානත්වයේ අරගෙන ශවේන්ද්‍ර සිල්වන්ට බාර දීලා තිබ්බා. ඒ අදාළ කාර්ය සාධක කාර්ය වශයෙන් නායකත්වයේ දීලා අදාළ වැඩ කටයුතු සහයෝගය එහෙමනේ කියේ. නෑ දැන් මෙහෙමයි. දැන් මේ ඊයේ පෙරේදත් මම අහගෙන කියනවා එක හමුදා හිටපු හමුදා නිලධාරියෙක් මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක රෝගයක්. මේක රෝගයේ කියන්නේ ඒ ගන්න විශේෂඥ තමයි ඒක කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න අනිත් හැම ආශයම හමුදා විතර නෙමෙයි හැමෝම ජනතාව පවා ඒකට සහයෝගය දෙන්න ඕනේ. එහෙමයි වෙන්න ඕනේ වැඩේ. නමුත් ඒක එහෙම නෙමෙයි උනේ. ජනතාව පවා නෙමෙයි මම හිතන්නේ ජනතාව තමයි අත්‍යවශ්‍ය සාධකේ දෙන්න මොන සහාය. ජනතාව වැඩ හොඳයි නේද? තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු දිනවන්න රටට නිවැරදි මග කියන මාලිමාවට ඡන්දය දෙන්න ජාතික ජන බලවේගය